හරි පුතේ. ඉතින් good evening හැමෝටම. අයබෝවන්. සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ අලුත් අවුරුද්දේ පේපර් ක්ලාස් එකේ තියෙන පළවෙනි දවසේ. ඉතින් හැමෝටම wish you happy new year. සුබ අලුත් අවුරුද්දක් වේවා. හරි ඉතින් අවුරුද්ද හැමෝටම ජය වෙන්න කියලා මුලින්ම කියනවා. 21 ලියන කට්ටියට 22 ලියන කට්ටියට ලොකු අවුරුද්දක් වෙයි අනිවාර්යෙන් මේ අවුරුද්ද. හරි. ඉතින් මේ අනිවාර්යෙන්ම බලන්නකෝ. හරි 21ද 22ද කියලා අදාළත්වයක් නැහැ මේ අවුරුද්ද. හරි ඒ හින්දා 21 කට්ටියටයි 22 ලියන අයටයි හරිද ඒ හැමෝටම හොඳ අවුරුද්දක් වෙන්න කියලා විශ් කරනවා. මොකද මේ අවුරුද්ද අර කිව්වා වගේ දෙගොල්ලන්ටම එක හා සමානව වටිනවා. හරි ඉතින් මැයිවල අපේ 21 අයගේ එක්සෑම් එක තියෙනවා. හරි තාම අපි කියන්නේ 21 කට්ටිය තමයි 21 O level ලා 21 O level. එතකොට මේ ඒ මොකද උනේ පොඩ්ඩක් ඉන්න විනාඩි දෙන්න පුතේ. හරි ඉතින් එකපාරට එකෙක් ගැටලු වෙනවා. හරි සාමාන්‍යවම ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ඉතින් මේ හරි පුතේ සමහර විට එක දැන් නම් හරි දැන් නම් ඕකේ දැන් මම මෙච්චර ක්ලාසස් කරා. ඔයාලගේ ක්ලාස් එකේදී තමයි මේක උනේ. අද 4 ඉඳලා මේක දිගට ක්ලාසස් එක දිගට සමහරට මොන හරි ඉෂුවක් වෙන්න ඇති. බලමු අපි ඉස්සරහට ඒක වෙන්නේ නැති වෙයි එහෙම දෙයක්. හරි ඉතින් මේ මුලින්ම අද මම කියන්නේ ඊයේ සුබ අලුත් අවුරුද්දක් හැමෝටම මට විශ් කරලා තිබ්බා. thank you very much. ඉතින් මේ අපේ day number 21 හරි එතකොට මුලින්ම කියන්න ඕනේ පුතේ මතක තියාගන්න මේ අවුරුද්ද ලොකු අවුරුද්දක් මහන්සි වෙන්න වැඩ කරන්න ලොකු අවුරුද්දක් අනිවාර්යයෙන්ම 21 කට්ටියට එක්සෑම්ස් තියෙනවා 22 කට්ටියට ලොකු රේට් එකක් දාලා වැඩ කරන්න ඕනේ අවුරුද්දක්. ඉතින් ඒ හින්දා මහන්සි වෙන්න. හරි එක්සෑම් කල්යාම ගැන නම් මම නම් හිතන්නේ ඉස්සරහට තව එක්සෑම් කල්යයි කියන එක ගැන. මොකද මේ දැන් නම් ඒ කියන්නේ දැන් මං හිතන්නේ දැන් කොරෝනා කියන එක අර නිකන් නෝමල් දෙයක් බවට පත් වෙලා වගේ කියලා මට නිකන් හිතෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒක මොකක් වෙයිද දන්නේ නැහැ. ඉස්සර මේ ඔමික්‍රෝන් එකත් එක්ක මොකක් වෙයිද දන්නේ නැහැ. ඒ වුණාට දැන් නෝමල් දෙයක් වගේ ගොඩක් වෙලාවට දැන් ඉස්සර නම් අපි හොයනවා බලනවා මොකද්ද දැන් මන් දන්නේ නැහැ ඇත්තටම මේ වෙද්දි ලෙඩු කී දෙනෙක් ඉන්නවද කියලාවත් මම කියන්නේ ලොකු අයිඩියා එකක් නැහැ. ඒ වගේම නිවුස් වලත් හැම වෙලාවම දකින්න තියෙන්නේ හරි. ඔව් හරියට හරි. ඒ කියන්නේ නිවුස් වල අන්තිමට පෙන්නන්නේ. ඒක නම් ඇත්ත. දැන් ඉස්සර නම් පටන් ගත්ත එක මම ලංකාවේ ලෙඩු මෙච්චරයි මැරුණා මෙච්චරක් අරගෙන මේකද කියනවනේ. දැන් කොහොමද පටන් ගන්නෙ? ගෑස් පිපුරුම් 4ක්. මොන ගෑස් පිපුරුම් 8යි ඊයේ. දැන් බලන්න ගෑස් පිපුරුම් කීයද කියලා. දැන් ඒකත් අඩු වෙලා 20ක් තිබ්බා 30ක් 40 50 දැන් ටික ටික ඒකත් අඩු වෙලා දැන් 8යි කියලා මම දැක්කා තියෙනවා. හරි. ඉතින් අන්න ඒ විදිහට තමයි කොහොම හරි ඒ වැඩ ටික යන්නේ. ඉතින් මේ ඊට පස්සේ පටන් ගමු පොඩ්ඩයි. හරි ඉතින් කොහොම හරි මේව නැතිව පරිස්සමෙන් ඉන්න හොඳ අවුරුද්දක් වෙන්න බය වෙන්න එපා. හරි මේ තියෙන සිටුේෂන් එක පොලිටිකල් සිටුේෂන් එක ඒ වගේ ඔයාලා හිතන්න ඕනේ නැහැ. අපි වැඩ ටික ලස්සනට කරගමු පුතේ. කරන්න පුළුවන්. හරි මතක තියාගන්න මේ දුකාන අපිට ගොඩාක් වැදගත් වෙනවා. ඒ කියන්නේ මම කලින් පන්තිවල කලින් අපිට තිබෙන 9 10ට එන ක්ලාසස් තිබ්බේ. ඒ කියන්නේ grade 10 අලුත් grade 10 ක්ලාස් එක. එතකොට grade 10 ක්ලාස් එකටත් මම කිව්වේ ගොඩක් වෙලාවට මේ කියන්නේ මේ දැන් තියෙන්නේ ඇත්තටම කිව්වොත් 15යි නැත්නම් අවුරුදු 16යි. ඉතින් මෙන්න මේ අවුරුදු ටික අවුරුදු 15 ඉඳලා අවුරුදු 30 වගේ වෙනකන් තියෙන ඒ පීරියඩ් එක පුතේ වලට ගොඩාක් වටිනවා. ඒ හින්දා ඒක පරිස්සමට පාවිච්චි කරලා හරි වැඩක් කරගන්න. මොකද ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට්ස් ටික යන්නේ මෙන්න මේ අවුරුදු 15යි 30යි අතර. ඒක මතක තියාගන්න. ඒ හින්දා වැඩ ටික ලස්සනට කරගන්න අනිවාර්යයෙන්ම. හරි අපි වැඩ ටික පටන් ගමු. මගෙන් අහලා තියෙනවා is studying 5 hours enough? ඇති. හොඳටම ඇති. මට කියන්න වගේ grade එක මොකක්ද කියලා පුතේ? new grade 10 නැත්නම් old grade 10 11 2023 2023 means grade 9 to 10 නැත්නම් 10 to 11 දැන් මේ 2023 කියලා එව්වා කියලා හිතන්න
2022 නේ. ඒක තමයි මං හිතුණා. ඔයාලා පටලව ගන්න එපා. හරි. 2021 O level කට්ටිය තමයි දැන් පරණ grade 11. 2022 කට්ටිය තමයි new grade 11. 2023 කියලා කියන්නේ පුතේ දැන් grade 9 to 10 ආපු කට්ටිය. හරි. මම මොකද දන්නවද මේක මෙහෙම කියන්න හිතුනේ. මොකද සමහරලාට සමහර පුතාලා මට messages දාලා classes ගැනත් අහනවා. හරි. මේ classes ගැනත් අහනවා. හරි. එතකොට මේ මොකද්ද හරි ක්ලාසස් ගැනත් අහනවා. එතකොට සමහරලාට පොඩ්ඩක් ප්‍රශ්න වගේක් එනවා. මේ ටික අහද්දි ගොඩාක් අය මට ඒ කියන්නේ පැටලෙනවා. ඒ කියන්නේ ඇත්ත පුතේ ඔයාලටත් පැටලෙනවා. දැන් මේ තියෙන විදියත් එක්ක. ඒ හින්දා තමයි මම මේක කිව්වේ පොඩ්ඩක් ඈ. හරි ඒ වැට් ටික ලස්සනට කරගන්න. හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා කොමර්ස් වලට highly recommend කරන BS parts මොනවද? හැම බැච් එකකටම ඇවිල්ලා තියෙන ප්‍රශ්න. බිස්නස් නම් පුතේ හරි බිස්නස් ස්ටඩීස් වල නම් පුතේ අපිට එහෙම මෙන්න මේ පාර්ට් එක කියලා අපිට ස්පෙસિෆයි කරන්න බෑ. ස්පෙસિෆයි කරන්න බෑ. මොකද ඒකට රීසන් එකක් තියෙනවා. මේ දැන් මොකද පේපර් එකේ අපිට BS lessons තියෙන්නේ හරියටම 7යි. හරි. lessons 7යි තියෙන. ඔය 7න් අනිවාර්යෙන් කොහෙන් ගත්තත් එනවා. හැබැයි අර මේන්ලි අහන questions ටිකක් තියෙනවා. හරි. ඒක පාස් පේපර් ඩිස්කෂන් එක අපි පටන් ගන්නවානේ. පාස් පේපර් ඩිස්කෂන් මේ ෆ්‍රී පේපර් ක්ලාස් එකෙන් පාස් පේපර් ඩිස්කෂන් එක පටන් ගන්නවා. හරිද? ඒක පටන් ගද්දි අපි කතා කරමු. හරි? ඒ කියන්නේ මේ මේන්ලි එනවා කියලා කියන්නේ ප්‍රශ්න ටික කරගෙන යද්දි උත්තරටම තේරෙනවා. හැම එකේම තියෙන එකම ප්‍රශ්න සෙට් එකම තමයි කියන එක. හැබැයි ඉතින් ඒ ටික තියෙන්නේ අර හැම පාඩමම අරගෙන. හරි? ඒකයි. මතක තියාගන්න. රවින්ද්‍ර මතක් කරාද? මාත් මතක් කරා කියලා කියන්නේ. හරි. රවින්ද්‍රට කතා කරන්න බැරුණා ගොඩ දවසකින්. හරි. ඉතින් හොඳයි අපි එහෙනම් ඊළඟ අපි යම් පුතේ අද අපේ පාර්ට් එකට day number 21 චුට්ටක් මතක තියාගන්න. අපි දැන් ඉස්සරහට එන්නේ A levels. හරි. 7th of February පටන් ගන්නවා පුතේ A levels. හරි. A levels වලට මම ඔයාලට කලින් ඉඳලා කියපු පුංචි දෙයක් තියෙනවා. පොඩි නිවාඩුවක් ඔයාලට මේ paper class එකේදී හම්බ වෙයි. හරි. මොකද මගේ subject එක තියෙන්නේ 11th of February and 14th of February මෙන්න මේ time period එක වෙනකන් සමහර වෙලාවට cancel වෙයි. අපිට හරියට අපිට අන්තිම week එකේ මම කරන්නේ නැත්තේ මම හැම class එකක්ම නිවාඩු දුන්නා. හැම class එකක්ම නිවාඩු දුන්නා. ඒ හින්දා කරන්නේ නැත්තේ. හරි නැතුව වෙන ප්‍රශ්නයකට නෙවෙයි. මේ හැම class එකක්ම නිවාඩු දුන්න හින්දා 11th and February 14th වෙනකන් exams තියෙනවා. business studies part එක තියෙනවා. ඉතින් ඒ හින්දා එතකන් සමහර විට තැනින් තැනේදී අපිට ක්ලාසස් වල ප්‍රශ්නයක් වෙයි. ඊට පස්සේ දිගටම ඔයාලත් එක්ක මං ඉන්නවා. හරි. ආය අවුරුද්දට කෙනෙක් වඩුවක් හම්බ වෙයි. ඊට පස්සේ දිගටම අපි පාස් පේපර් ඩිස්කෂන් එකත් එක්ක කරගෙන යනවා. හරි. හොඳයි. හරි හොඳයි පුතේ. ඔන්න අපේ පේපර් එක ඔයාලට මතක ඇති. අපි මේකේ last week එකේ questions 4ක් ඩිස්කස් කරා. ඒ කියන්නේ මෙන්න අපේ පේපර් එක ඔයාලට හැමෝටම දීලා තියෙනවා. year end 2016 පේපර් එක තියෙන පුතේ. ඒ කියන්නේ මේ ඇවිල්ලා new syllabus එකෙන් වයඹ province එකේ, ඒ කියන්නේ north western province එකේ new syllabus එකෙන් ආපු පළවෙනි පේපර් එක. හරි පළවෙනිම පේපර් එක. ඉතින් හරි මේ පළවෙනිම පේපර් එක මතක තියාගන්න. ඒකට first paper එක මේ තියෙන්නේ. හරි. sorry first question එක. හරි ඊළඟට second question එක, third question එක, fourth question එක අපි මේ ටික කරා. ඔව් මේ ටික අපි කරා. මම හිතන්නේ මම අන්තිමට 22 class එක කරේ. 22 කරේ. ඊට පස්සේ 29 මම වලට නිවාඩුවක් දුන්නා. හරි හැමෝටම එක week එකක්. මොකද මම සාමාන්‍යයෙන් මාස 4කට සැරයක් එක week එකක් නිවාඩු මාස 4ක් නෙවෙයි දැන් මේ පාර 5ක් ගියා. මේ ඕගස්ට් වල පළවෙනි week එකේ නිවාඩු එකක් දුන්නා. ඊට පස්සේ ඔන්න ඩිසැම්බර් මාස 5යි. ඕගස්ට් සෙප්තැම්බර් නොවැම්බර් ඕගස්ට් සෙප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඩිසැම්බර් මාස 5කට සැරයක් තමයි මේ පාර වැටුනේ. හරි. ඉතින් ආපහු ඔයාලට ඒ වගේ නිවාඩුවක් හම්බ වෙනවා නම් ඒ කියන්නේ ඒ විදිහේ නිවාඩුවක් හම්බ වෙනවා නම් ඒප්‍රිල් ඒ වීක් එක විතරයි පුතේ අපි A levels ඉවරුණ ගමන්ම වැඩ ටික පටන් ගන්නවා. මොකද A levels අයට වැඩි පුර බරක් දෙන්න ඕනේ. මොකද ඒ කියන්නේ එයාලගේ ඔක්කොම ටික වෙනස් වෙලා තියෙන්නේ. අර වෙනදා වගේ නෙමෙයි ඔක්කොම විකාර වෙලා තියෙන්නේ
දැන් බය වෙලා දැන් එනම කෝල්ස් දිගට හරහට සර් මේකට මොකද්ද මේකට දැන් ඔයාලට මොනවා වුණත් පොඩ්ඩක් මැයි වෙනකන් කල් කියපින්ද පොඩි ලේසියක් තියෙනවා. හරි. එයාලට එහෙම වුණේ නැහැ. එයාලට මේ එක්සෑම් එකක්වත් තියන්න හරියට විදියක් නැහැ. දැන් මම දැනුවත්ව මේ නෝර්ත් වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ අද තිබ්බා A level papers අද දුන්නා ටර්ම් ටෙස්ට් එකට. ඊයේ ඒක අවුට් වුණා. හරි අන්න ඒකයි. ඉතින් ඒ හින්දා මතක තියාගන්න මේ එයාලා එක්ක ටිකක් දවස් ඉන්න ඕන හින්දා තමයි මම අර විදිය කරන්නේ. හොඳයි. හරි අපි මේක බලමු. Question number 5. හරි. දැන් තමයි ඔන්න පටන් ගන්න. හරි. First one. What is the objective of accounting? What is the objective of accounting? මොකද්ද පුතේ objective එක? ඒක ලේසි. මොකද්ද objective එක? Providing informations to the stakeholders. Yes, very good. Providing informations to the stakeholders for their decision making. අපිට එහෙම කැලලකුත් දාන්න පුළුවන්. හරි. Providing informations to the stakeholders. ඒක තමයි answer එක වෙන්නේ. හරි. ඒ කියන්නේ උතනදී පුතේ මේ accounting වල objective එකයි accounting වල definition එකයි පාඩම් කරගන්න. හරි. objective එකයි definition එකයි පාඩම් කරගන්න එකට. ඒ කියන්නේ definition එක පාඩම් කරා නම් objective එක පාඩම් කරන එක nothing. දැන් definition එක මොකක්ද යන්නේ? Process of providing information to the stakeholders for their decision making. අර process of කියන word එක නැතුව ඕනනම් providing information to the stakeholders for their decision making කියන එක අපිට main objective එක හැටියට ගන්න පුළුවන්. හරි. අන්න ඒ හින්දා. තව එකක් ඇවිල්ලා තියෙනවා මේ to identify the financial position. ඔව් ඒකත් හරි. දැන් මෙතන what is the objective of accounting කියලා හත්ති පුළුවන් තරම් main objective එකම දාන්න පුතේ. හරි. main objective එකම දාන්න. To identify the financial position, to identify the profit or loss. ඒවත් එන්නේ අනිවාර්යයෙන්ම මේ profit or loss එක හොයන එක ඊට පස්සේ financial position ඒ ඔක්කොමත් එන්නේ මේකට තමයි. හරිද? මේ එන්නේ objective එකක් හැටියට තමයි. ඒ වුණාට main objective එක හැටියට providing information to the stakeholders කියන එක දාන්න. හරි. Second one, part B. State two characteristics of an asset. හරි. assets වල තියෙනවා characteristics තුනක්. අයියෝ මේ මොකද වෙන්නේ අද? පොඩක් ඉන්න පුතේ. හරි. නැවති කරද්දි හරි ප්‍රශ්නයක් කමක් නැහැ. ඔයාලගේ ආන්සර්ස් ටික ඇවිල්ලා තිබ්බා. හරි. මේ හරි. දැන් ඊළඟ ඩ්‍රොයින්ග් සෙට් අපි කෝල් එකක් අරන් බලමු. මේ වෙලාව නම් කොහොමද ආන්සර් කරන්නේ. හරි. ඉතින් මේ හොඳයි. හරි. arose as a result of past transaction. Yes, very good. arose as a result of past transaction. තුනම වෙලා තියෙනවා. Control by the business. Yes, asset එකකනේ. හරි. Inflow of future economic benefits to the business. Very good. තුනක්. අපිට තුනක් තියෙනවා නේ. arose as a result of past transaction, controlled by the business, inflow of future economic benefits to the business. හරි මතක තියාගන්න. ඒ තුන තමයි answers වලට එන්නේ. හරි. ඊළඟට second one එක. ඔන්න දැන් තමයි හොඳම ටික. මම ලියන්න accounting වල ලියන part එකට වඩා ගණන් හදන part එක නියමයිනේ. මේක cash book එකකුත් තියෙන්නේ. අපි කතා කරමු. හරි. State the type of account for following items. හරි අන්තිම එක කලින් එකේ අන්තිම එක කියන්න කියලා පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා මම ඒ හින්දා කියනවා ඒක inflow of future economic benefits to the business. Inflow of future economic benefits to the business. හරි. ඊළඟට මේක capital අපි බලමු පුතේ. හරි. account එකේ type එක කියන්නේ. ඒ කියන්නේ මෙතනදී ඔයාලා ලියන්න ඕනේ assets, equity, liability, income, expenses කියන ටිකෙන්. හරි. capital account. Yes.
very good. Equity, capital account, equity account. Cash account, එක ලේසි. answers දාන්න හැමෝම දාන්න. capital, equity, cash account, asset. ඔව් පුතේ. asset. Sales account, yes. Income, sales account, income. මතක තියාගන්න. income පුතේ. salary, yes. expense account, හරි මතක තියාගන්න. capital answers ගොඩාක් ආවා. very good. answers ගොඩාක් ආවා. මේ ඒ ඇස්සේ තව ප්‍රශ්න වගේ ගුත්තාව මට හිතා ගන්න බැරි නම් මම කරගෙන යනවා. මොනවා හරි පුතේ issue එකක් තියෙනවා නම් මට පුංචි දෙයක් කියන්න ඕන. මොනවා හරි issue එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දැන් මේකේ recordings මම දානවනේ. ඒක ඔයාලා දන්නවනේ. ඇත්තටම ගොඩාක් අය recordings බලනවා. හරි ගොඩක් අය recordings බලනවා. හරි ඉතින් මේ කියන්නේ අඩුම ගානේ 40ක් 50ක් recordings බලනවා. හරි මොනවා හරි issue එකක් ඇවිල්ලා දැන් ලොකු මොකක් හරි පාර්ට් එකක් මග හැරුණොත් අනිවාර්යයෙන්ම recording එක බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි දැනට එකක් මම කියන්නම් ආපහු සැරයක් අර කලින් එක අහනවා. අන්න ඒ වගේ තිබ්බොත් අනිවාර්යයෙන් recording එකෙන් අපි cover කරගමු. ඒකේ තියෙන්නේ මොකද නැත්නම් අපිට වෙලාව ප්‍රශ්නයක් තියෙන හින්දා පුතේ. හරි එතකොට මේ පළවෙනි කියන්නේ assets වල characteristics තුන චුට්ටක් කියන්න පුළුවන්ද කියලා නම් මම කියන්නම් ඒක. හරි first one එක arose as a result of past transaction. Second one, controlled by the business. Third one, inflow of future economic benefits to the business. හරි අපි අර විදියට cover කරගමු. ප්‍රශ්නයක් නැහැ. හරි දැන් මම ආපහු සරයක් කියනවා. අපි capital account මම ඉන්නේ එතන. capital account, equity, cash account, assets, sales account, income, salary account, expense. හරි ඊළඟට අපෙන් මොකක්ද අහන්නේ? Following information relates to Ranil's business. දන්න කෙනෙක් Ranil's business for the month of August. අපි බලමු August වලට මොකක්ද තියෙන්නේ කියලා. හරි අපෙන් අහන්නේ මොකද්ද පුතේ? Calculate the owner's equity as at 1st of August 2016 and write the each transaction with the related amounts in each day. පුතේ transaction ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ capital එකට එන amount එක හොයාගන්න. මං දන්නවා ඔයාලට මේක ලේසි. stocks 60,000, equipments 30,000, cash 10,000, creditors 30,000. කොහොමද capital එක කීයද? ඒ කොහොමද හොයන්නේ? stocks 60,000, equipments 30,000, debtors name, cash 10,000 equal capital තමයි අපිට හොයන්න තියෙන්නේ. and creditors 30,000. ඉතින් අපි දන්නවනේ ඕනම නිකම් mathematics පොඩ්ඩක් හරි දන්න කෙනෙක් හරි ගොඩක් දැනගන්න ඕනේ නැහැ. mathematics පොඩ්ඩක් හරි දන්න කෙනෙක්ට තේරෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ තුනේ total එක මෙතන තියෙන equal mark එකෙන් මේ පැත්තේ total එකට equal වෙන්න ඕනේ. ඉතින් equal mark එකක් දීලා තියෙන්නේ. ඒ හින්දානේ. හරිද? දැන් මේ පැත්තේ total එක කීයද? මේක ඔක්කොම දීලා තියෙනවනේ පුතේ. 60,000, 30,000, 90,000. 90,000 plus 10,000, 100,000. මේ side එක එනවා 100,000. හරි. මේ side එක එනවා 100,000. අපිට capital එක හොයන්න තියෙන්නේ creditors ලා 30,000. දැන් ඉතින් මෙතනට එන එක දන්නේ නැත්තම් හොඳ ටොක්ක්ක් එන ගන්න එනං ඈ 100,000
එහෙනම් මෙතන එන්නේ කී 70000. ඕක ඉතින් ඕක බැරි වුණොත් නම් එන ගන්න ඕන. ලොකු 10ක් 15ක් තනියම. එන ගන්න එපා. හරි. හොඳයි. මොනවා හරි වුණොත් එහෙම. හරි ඊට පස්සේ මේ ඒක හරි පුතේ. ඊට පස්සේ write each transaction with the related amounts in each day. හරි අපි බලමු. අපිට ලියන්න තියෙන්නේ transaction එක. දැන් අපි දන්නවා පුතේ ගොඩක් වෙලාවට අපිට transaction එක දීලා accounting equation එකට දාන්න එන්නත් පුළුවන් නැත්නම් accounting equation එක දීලා අපිට transactions ලියන්න එන්නත් පුළුවන්. මේ past papers කරද්දිත් ඔයාලට කොහොමද තේරෙයි? දිගටම පුතේ ඔය දෙක මාරුවෙන් මාරුවට තමයි අපිට ඇවිල්ලා තිබ්බේ. ඒ කියන්නේ සමහර ඒ වගේ ඇවිල්ලා තිබ්බේ. ඒ කියන්නේ 2016 වල ඔන්න එන ආවනම් equation එක 2017 වල එන්නේ transaction ලියන්නේ. අන්න ඒ විදිහට තමයි අපිට past papers වල දිගටම මාරු වෙලා තමයි එන්නේ. හරි. ඉතින් අපි කොහොමද 2021 paper එක හැදෙන්නේ කියන එක අපි කතා කරමු. හරි. හොඳයි. දැන් මෙතනදී cash plus 30,000 capital plus 30,000 මොකක්ද ඒකට වල දාන්නේ? amount එකක් ඕනේ පුතේ. හරි. මොකද amount එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මෙතන මේ required කියලා තියෙන තැනම බලන්නකෝ තියෙන එක. Write the each transaction with the related amounts in each day. හරි. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ capital එක. හරි. දැන් මෙතන හරි. දැන් ඔය capital කියලා කියන්නේ equity කියලා කියන්නේ දෙකම එකයි. හරි. capital and equity කියන එක දෙකම එකයි. හරි. එතකොට මෙතනදී මේ capital එක 30,000 වලින් වැඩි වෙන්නේ පුතේ මට මේ තව දෙයක්. capital එක නැත්තම් equity එක increase වෙන reasons මොනවද තියෙන්නේ? equity එක increase වෙන reasons මොනවද තියෙන්නේ? මොකක්ද reasons? What are the reasons? Additional capital and income. Very good. Additional capital and income හින්දා තමයි capital එක increase වෙන්නේ. හොඳට මතක තියාගන්න. හරි. මෙතන මෙන්න මෙතනින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් කාට හරි පුතෙක්ට මෙතන මේක තේරෙන්නේ නැත්තම් හරි. පුතේ මෙහෙමයි. හරි. ඔයාලට මගෙත් තියෙනවා YouTube එකේ ගිහිල්ලා පළවෙනි lessons 3 accounting equation එකේ එහෙම videos තියෙනවා. හරි. ඒවා බලන්න පුළුවන්. අනිවාර්යෙන් බලන්න. මොකද මේ ටික හොඳට කතා කරනවා. දැන් capital එක කියන්නේ own එකේ capital එක increase වෙන්න reasons දෙකයි තියෙන්නේ. මොකද්ද? additional capital, ඒ කියන්නේ invested additional capital or income. දැන් මෙතන අනිවාර්යෙන් ওই දෙකම ලියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් owner invested 30,000 rupees to the business. හරි? නැත්නම් received 30,000 commission income. හරිද ලියන්න? ওই දෙකෙන් එකක් ලියන්න පුළුවන්. owner මොකක් හරි income එකක් commission income වෙන්න ඕනේ නැහැ. එකක් ලියන්න පුළුවන් owner invested 30,000 to the business. හරි. owner invested 30,000 to the business. හරි. තව එකක් ලියන්න පුළුවන් අපිට ඒ කියන්නේ income එක ගැන අපිට කියන්න පුළුවන්. හරි. received 30,000 commission income. received 30,000 commission income, received 30,000 rent income, received 30,000 dividend income. ඒ ඕන එකක් අපිට ලියන්න පුළුවන්. හරි. මතක තියාගන්න. හරි. හොඳයි මේ cash sales පුළුවන්ද කියලා අහනවා පුතේ. එහෙම වුණොත් හිරුණා මේ cash sales දාන්න ඕනේ මේ ඒ කියන්නේ profit එකක් ගැන කියවෙන්න ඕනේ. cash sales දාන්න එපා. හරි. ඒක sales වෙන්නේ cost එකටද නැත්ද කියන එක දන්නේ නැහනේ. ඒ හින්දා ඒක දාන්න එපා. ගොඩක් වෙලාවට sales වලදී වෙන්නේ stock එක අඩු වෙලා cash අපිට එන එකනේ. නේ? ඒ හින්දා ඒක දාන්න එපා. හරි. හොඳයි. ඉතින් මේ මතක තියාගන්න. මේ paper එක මං හිතනවා කරලා ඇති කියලා. දැන් ගොඩක් දවස් paper එක කරන්න ඕනේ. හරි. ඒක ඕකේ. ඒක ප්‍රශ්නයක් නෑ කියලා. owner invested 30,000 to the business or received 30,000 income. හරි. ඊට පස්සේ අපි ඊළඟට යනවා. මෙන්න මෙතන තියෙනවා හොඳ එකක්. stock එක අඩු වෙනවා 10,000 වලින්. debtors ලා වැඩි වෙනවා 15,000 වලින්. capital එක වැඩි වෙනවා 5,000 වලින්. හරි. මේක හොඳටම හොඳයි. හොඳ එකක්. හරි. දැන් මෙතනදී මොකද වෙන්නේ? ස්ටොක් එක අඩු වෙන පුතේ ස්ටොක් එක අඩු වෙන්න reasons දෙක තුනයි තියෙන්නේ. ඒ කියන්නේ
කඩේ තියෙන ස්ටොක් එක අඩු වෙන්නේ විකුණුවාට පස්සේනේ. අපි සෝල්ඩ් කරනවා. හරි. ස්ටොක් එක වැඩි වෙනවා පර්චේස් කරන් පස්සේ. ස්ටොක් එක අඩු වෙනවා. ඒ කියන්නේ සෝල්ඩ් කරන් පස්සේ නැත්තම් මොකක් හරි destroy the stocks වගේ කියන්නේ stocks destroy වෙලා තියෙන්න ඕනේ. දැන් මෙතන destroy වෙන එකක් ගන්න බෑ. මොකද මේ stocks අඩු වෙලා debtors කියන එක වැඩි වෙලා තියෙනවා. debtors කියලා කියන්නේ පුතේ අපිට cash දෙන්න ඉන්න කට්ටිය. අපිට ගෙවන්න ඉන්න කට්ටිය. අපිට ගෙවන්න ඉන්න කට්ටිය. ඒ කියන්නේ ස්ටොක් එක අඩු වෙලා අපිට ගෙවන්න ඉන්න කට්ටිය වැඩි වෙනවා කියලා කියන්නේ පුතේ ඕක මොකද වෙලා තියෙන්නේ? අපි ක්‍රෙඩිට් බේසිස් මේක සෝල්ඩ් කරලා. හරි. මේක අපි ක්‍රෙඩිට් බේසිස් සෝල්ඩ් කරලා. හරි. මතක තියාගන්න. එතකොට ඒකට එන්නේ හරි ඒකට එන්නේ ඔයාලගේ ආන්සර්ස් ගොඩක් තියෙනවා. very good. හරි මේකට අපිට ගන්න පුළුවන් yes sold goods worth 10,000 for 15,000 on credit basis. ඒ credit basis කියන එක අනිවාර්යයෙන්ම එන්න ඕනේ. අන්නන්න බිඳුවක් එහෙම අඩු වෙලා මෙතන ටයිප් කරාට කමක් නැහැ. ඒක ලියලා එක්සෑම් එකේදී බලන්න. දැන් කාගේද බිඳුව එහෙම අඩු වෙලා තියෙන්නේ කියලා. හරි sold goods worth 10,000 for 15,000 on credit. හරි so ඔක්කොම එකම එක තමයි තියෙන්නේ. sold goods worth 10,000 for 15,000 on credit. පුතේ 10,000 stock එකක් හරි 10,000 stock එකක් 15,000 වලට credit basis sold කරනවා. හරි දැන් එතකොට ඒ වෙලාවෙදි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් කොහොමද දැන් මේ capital එක increase වෙන්නේ කියලා. ඇයි 10,000 එක 15,000 වලට වික්කට පස්සේ 5,000 profit එකක් එනවා නේද? ඒ profit එක කියලා කියන්නේ income. capital එක increase වෙන්නේ income එක එනවා කියලා මම මේ දැන් කිව්වා විතරයි. additional capital income නේ. income එක එනවා. හරි එතකොට ඒත් එක්කම තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් මේක credit basis නේ විකුණුවේ. කොහොමද profit එකක් එන්නේ? තාම සල්ලි හම්බෙලත් නැහැ. එහෙම හිතන්න එපා ඈ. ඒ විදිහට හිතන්න එපා පුතේ මේ ඒ කියන්නේ එතකොට වැරදෙනවා. දැන් කෙනෙක් හිතනවා නම් දැන් 10,000 stock එක credit basis තමයි sold කරන්නේ. එතකොට ඒකෙන් 5,000 profit එකක් කොහොමද එන්නේ? තාම cash හම්බෙලා නැහැ නේ කියලා නෑ. ඒක විකුණුවානේ අනිවාර්යයෙන් මේකේ cash හම්බ වෙනවානේ. හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වා. ඒ වුණාට ඒක අපි profit එකක් හැටියට තමයි ගන්න. හරි? මතක තියාගන්න. and next one හරි මෙතන ස්ටොක් එක වැඩි වෙලා තියෙනවා කෑෂ් අඩු වෙලා තියෙනවා. පුතේ ස්ටොක් එක වැඩි වෙන්නේ මොකක් හින්දාද? ස්ටොක් එක වැඩි වෙන්නේ මොකක් හින්දාද? ඔව්. ඔව් purchases හින්දා. ස්ටොක් එක වැඩි වෙන්නේ purchases හින්දා. හරි? purchases හින්දා. ඒතකොට මොකද්ද purchased? අපිට ගන්න පුළුවන් purchase 7,000 stocks. හරි? on cash basis. ඔව් cash basis කියලා දැම්මත් කමක් නැහැ. නොදැම්මත් කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ පුතේ. හරි? purchased stocks 7,000 rupees. purchased stocks 7,000 rupees. අපිට මේ විදිහට දාන්න පුළුවන්. පුළුවන් පුතේ බ්‍රෝඩ් කියලා දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඉෂුව එකක් නැහැ. purchase 7,000 stocks. purchase of goods worth 7,000. okay. ඔක්කොම එකයි. ප්‍රශ්නයක් නැහැ. ඔන්න අපි 7,000 stock එකක් purchase කරා කියලා තමයි අපි දාන්නේ. හරි. ඊළඟ එක 2,000. ඒකට කොහොමද දෙන්නේ? හරි. මට මුලින්ම කියන්න මං චුට්ටක් ඉඳගෙන ඉන්නේ. හරි මට මුලින්ම කියන්න පුතේ මෙතන capital එක decrease වෙන්න නැත්නම් මේ equity එක decrease වෙන reasons මොනවද කියලා? equity එක decrease වෙන reasons මොනවද? ඔව්. අනිත් අයත් එවන්න බලන්න. ඔව්. equity එක decrease වෙන reasons තමයි expenses and drawings. හරි drawings and expenses. ඔන්න ඔය දෙක හින්දා තමයි පුතේ අනිවාර්යයෙන්ම equity එක decrease වෙන්නේ. හරි equity එක decrease වෙන්නේ expenses and drawings හින්දා. දැන් මෙතන ඕනනම් අපිට දාන්න පුළුවන්
cash drawings 2000 කියලා දාන්නත් පුළුවන්. හරි. cash මෙතන cash නේ ගන්න stocks නැත්නම් stocks අඩු වෙන්න ඕනේ. හරි. මෙතන cash ගන්න හින්දා cash drawings 2000. හරි. එතකොට අපිට ගන්න පුළුවන් එහෙම නැත්නම් අර ඔයාලා ඔය ඒවල තියෙනවා මට answers වගේක් water bill paid water bill 2000 rupees, paid electricity bill 2000 rupees, yes, paid salaries 2000 rupees, yes, owner took 2000 for his personal use, very good. හරි. ඒ මොකක් හරි expense එකක් දාන්නත් පුළුවන් නැත්නම් cash drawings මොන හරි ඒ විදිහට දාන්නත් පුළුවන්. කිසිම issue එකක් නැහැ. හරි. doubt එකක් තියෙන කට්ටිය කියන්න පුතේ. මොන හරි ප්‍රශ්නයක් තියෙන කට්ටිය කියන්න. ඔයාලා මේ answers එහෙම ලියා ගන්න පුතේ. වැරදි තියෙනවා නම් ලියා ගන්න. හරි. දැන් මේ paper එකෙන් පස්සේ අපි grade 10 ටික ඉවර කරනවා. හරි. ඒතර 11 first term එක paper එකක් බොහෝ දුරට discuss කරන්න ඉඩ තියෙනවා. හරි. එහෙම නැත්නම් කෙලින්ම grade 11 second එකට තමයි second term එකට තමයි යන්නේ. අපි time එකත් එක්ක බලමු පුතේ. හරි. ඇත්තටම කිව්වොත් මේ papers ටිකටම මේ paper discussion එකේ ඉඳලා ඇත්තම කියනවා නම් මේ answers ටික මේ සම්පූර්ණයෙන්ම මේ හැම paper එකක දැන් මේ අපි කරන්නේ 6 වෙනි paper එකනේ. paper number 6 නේ කරන්නේ. එතකොට මේ 6 වෙනි paper එක වෙනකන් අපි කතා කරපු ඒවා ඒ කියන්නේ කතා කරපු ඒවා අපි මම ලියන්න කියලා කියපු ඒවා ඔක්කොම ඔයාලා ගාව ලියලා තියෙනවා නම් අඩුම ගන්න. අහගෙන ඉඳලා ලිව්වත් මේවා ටික පාඩම් වෙන්න කාලේ හරි. හරි. මේවා අහගෙන ඉඳලා ලිව්වත් ඒ කියන්නේ හැම ආන්සර් එකක්ම හරියටම ලියාගෙන ඇඩිෂනලි කියන දේවල් ලියාගෙන ඒ ටික විතරක් මේ වෙලාවේ කරත් ඇත්තටම හරි මේ ඒත් ඇති මම නම් කියන්නේ. ඒ කියන්නේ ඒත් ඔයාලට හොඳ තැනකට යන්න පුළුවන්, හොඳ ස්කෝර් එකකට යන්න පුළුවන්. වා වෙන්න එපා. හරි. හොඳයි අපි ළඟ එකට යමු. ඒක තමයි. ඔව්. BS part එක කරන්න දෙයක් නැල්ලු ඕන්න. very good. නියමයි. එහෙම තමයි ඉන්න ඕනේ. දැන් අපි මොකද ඒක ඩිස්කස් කරලාම දැන් මතක ඇති අනිවාර්යෙන්. very good. හරි. හොඳයි පුතේ. මේ දැන් මේක මොකද? දැන් අර වගේමයි. අරක වගේමයි. කලින් එකත් කෑෂ් එකත් අඩු වුණා, කැපිටල් එකත් අඩු වුණා. ඒ වගේමයි. මේක මොකද්ද? අපිට මේකටත් ලියන්න පුළුවන්. හරි cash drawings 10000. හරි. එහෙම නැත්නම් yes paid salaries 10000. නැත්නම් paid electricity bill 10,000, paid water bill 10,000, paid telephone bill 10,000. හරි. ඒ විදිහ මොකක් හරි කලින් එක වගේම තමයි අපිට ලියන්න තියෙන්නේ. amount එක වෙනස් කරන්න. හරි. amount එකත් ඒකම දාන්න එපා. හරි. last one. cash decreased by 10,000 and creditors decreased by 10,000. ඔව් පුතේ bank loan කියලා දාන්න එපා. bank loan කියලා දාන්නේ නැතුව මෙතන creditors ලා ඉන්නේ. එහෙනම් අපි creditors ලව මේ related කරගෙන මොකක් හරි ලියමු. yes paid 10,000 to the creditors. very good. paid 10,000 to the creditors. paid 10,000 to the creditors. මොකද cash අඩු වෙනවා, creditors ලත් අඩු වෙනවා. හරි. creditors ලා අඩු වෙනවා මොකද creditors ලට අපි pay කරන හින්දා පුතේ cash වලින් pay කරන හින්දා creditors ලා අඩු වෙනවා. yes paid 10,000 to the creditors. ඒක හරි. අනිවාර්යෙන් මේවා ලියාලා නැති කට්ටිය අනිවාර්යෙන්ම ලියා ගන්න. හරි. ඒ ටිකේ issue එකක් නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මේකට යන්න කලින්. හරි. දැන් මේක මම ඇත්තටම බෝඩ් එකේ මේ වෙලාවේ ලියන්නේ නැහැ. මොකද දන්නවද? මේක බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ. අනේ අපි බෝඩ් එකේ ලියමු. ඒ කියන්නේ මෙන්න මේ දැන් මෙතන අපි මේ කැපිටල් එක අපි අයිඩෙන්ටිෆයි කරගත්තනේ පුතේ 70000 කියලා. හරි. එතකොට 70000 දැන් මෙතන අපෙන් අහන්නේ කලින් ඇවේ 1st of August වලට ඇහුවේ. දැන් අහනවා 31st of August වලට කැපිටල් එක කීයද කියලා. ඒකටත් එක මාර්කයක් තියෙනවා. හරි. එතකොට ඒකේ එන්නේ මෙහෙමනේ. දැන් මෙතන 70000 නේ ආවේ. ඔයාලා මේක ලියලිය ඉන්න ඕනේ නැහැ. මොකද ඔයාලට transactions ලියන්න තිබ්බේ. මේක ලියලිය ඉන්න ඕනේ නැහැ පුතේ. හරි. එතන මෙතන ඕනනම් තියෙනවා 30000. ඒ කියන්නේ ඔයාලට වෙනම එකතු කර කර තියන්න පුළුවන්. වෙනම පැත්තකින් මෙහෙම ඕනනම් equity asset කියලා. equity asset 31st August 2000
16 කියලා ලියලා ඕන්න මේ මෙතන මම දැන් කරන්න යන එක 5000 plus 2000 10,000 හරි මෙතන එනවා 100,000 105,000 103,000 93,000 හරි මෙතන තියෙන මේ ටික එකතු කරාට පස්සේ පුතේ එනවා 105,000 1,50,000යි ඒකෙන් 12,000 අඩු වෙනවා හරි කීයද එන්නේ 93,000 93,000 හරි 93,000 25th of August transaction එක අහලා තියෙනවා පුතේ ඒක අර 20th of August එක වගේමයි මම කිව්වා ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ කො cash drawings 10,000 එනේ මොකක් හරි drawings ඒ කියන්නේ equity එක decrease in drawings ඉඳනේ cash නේ අඩු වෙලා තියෙනවා cash drawings 10,000 එහෙම නැත්නම් paid electricity bill 10,000 මොකක් හරි expense එකක් හරි හරි ඉන්න ෂෙයා කරනවා හරි මේක හදාගන්න ඉක්මනටම ඩවුට් එකක් තියෙන කට්ටිය ඉක්මනට කියන්න ඊළඟ පාර්ට් එකට යන්න කලින් ඊළඟට තියෙන පුතේ petty cash book එකක් හදන්න. ඒක නම් ලේසි ලොකු දෙයක් නෑ. petty cash book එක හොඳට බලා ගන්න. මම කරනවා හොඳට බලන් ඉන්න. හරි. මම ඒක ඉස්සෙල්ලත් කිව්වේ මේ ගණන් හදනවා ගණන් ඒ කියන්නේ මාත් එක්ක හදාගෙන මාත් එක්ක මම පාඩම් කරන එකක් නෙමෙයි අපි කරනවා කියලා අපි කතා කරලා හැමදාම කියන්නේ. හරි. අපි එකතු වෙලා මේ පාඩම් කරන වැඩක් වෙන්නේ. ඔයාලා ආන්සර්ස් කියනවා මම ඒවා හරිද වැරදිද කියලා කියනවා මම ආන්සර්ස් කියනවා ඔයාලා ඒවා ලියා ගන්නවා ඇඩිෂනලි අපි දේවල් කතා කරනවා පාඩම් කරන දෙයක් කරන්න පුතේ හරි හොඳයි අපි ඊළඟ පොයින්ට් එකට යනවා question number 4 following information relates to petty cash expenses of UNE's business for the month of September 2016 හරි අපි බලමු මේක හොඳයි දැන් මෙන්න මේ question එක අපිට දීලා තියෙනවා මේකේ තියෙනවා අපි බලමු මේකේ තියෙන informations ටික first of September 2016 received cash from main cashier 2000 hari purchase stationery refreshments postage traveling expenses stamps refreshment bought 10 ballpoint pens and last one reimburse the petty cash impressed hari මලේ හොඳයි අපි මේක කරමු පුතේ මේකේ ගොඩක්ම ප්‍රශ්න මොකක්ද දන්නවද මේකේ මේ හරි මේ ක්වෙස්චන් එකේ ලොකුම ප්‍රශ්නේ මොකක්ද ඔයාලට තියෙන ස්ට්‍රක්චර් එක මතක නැහැ ඇත්තද බොරුද ස්ට්‍රක්චර් එක ස්ට්‍රක්චර් ඔය මේකේ ගොඩාක් වෙලාවට වෙන්නේ petty cash book එකේ ස්ට්‍රක්චර්ස් මතක නැහැ හරිද ඇත්තනේ ඉතින් ඕක පුළුවන් අපි ගණන් ටික හදාගෙන නැති පුළුවන් මතක තියාගන්න පුළුවන් පුතේ ලොකු දෙයක් නැහැ මේකේ හරි ස්ට්‍රක්චර් එක මතක නැති එක ලොකු දෙයක් නෑ අපි හදමුකෝ ඒක හරි මාත් එක්කම ඒ ටික ගහගමු petty cash book එකේ නෑ මේකේ මේ මොනවද ledgers ගහන්න කියලා නෑ පුතේ ledgers ගහන්න කියලා නෑ හින්දා petty cash book එක විතරයි
මේකේ voucher numbers තියෙනවද? voucher numbers නැහැ. ඒ වුණාට අපි දාමු එකක්. ඒක චුට්ටක් නන් නෙවෙයි ගොඩක් ඇතයි. ඔයාලා ලස්සනට ගහගන්න. හරි. හොඳයි. ෆස්ට් කොලම් එක මේක නෑ කමන්නේ මම ලියාගෙන යන්නම් ඔයාලා ඒක බලන්න ලියාගන්න කමක් නෑ received date voucher number description payment analysis columns ledger හරි හරි මේ විදියට එන්නේ පුතේ ලොකු දෙයක් නැහැ මේකේ හරි received column එක කියන්නේ අපිට cash එන column එක තියෙනවා date column එක තියෙනවා මෙන්න ඇත්තටම කිව්වොත් මෙන්න මේ මම මෙහෙම කියන්න මෙන්න මේ column එක තමයි debit column එක debit side එක හරි මෙතනින් මෙහාට තියෙන්නේ මේක credit side එක හරි CV නෙවෙයි CR මේ ගොඩක් මගේ R අකුර පේන්නේ V අකුර වගේ හරි credit side එක ඒක කොහොම ලියන්න එපා ඔයාලා නිකන් ලියා ගන්න දැනට එක්සෑම් එකේදී ලියන්න එපා මේ තියෙන debit column එක හරි මේ තුන ඇවිල්ලා පුතේ ඇත්තටම කිව්වොත් මේ දෙපැත්තටම ඕනේ කරන තුනක් හරි received column date voucher number description payments analysis columns හතරක් එනවා ledger එච්චරයි date description received payment හරි මතක් කරගන්න පාඩම් කරගන්න ඔහොම පාඩම් කරගන්න මෙන්න මේවා තමයි මෙතන තියෙන්නේ කියන එක කමක් නැහැ පුතේ කමක් නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ voucher number එක description එකට ඉස්සර එහෙම කමක් නැහැ ඒක ලොකු issue එකක් නැහැ ඒක ඉස්සරහෙන් වුණත් පිටිපස්සේ වුණත් එහෙම ප්‍රශ්නයක් නැහැ මම අර ඔයාලට කියලා තියෙනවත් ඇති ඔයාලට මතකත් ඇති පුතේ මේ ගොඩාක් වෙලාවට එහෙම ලොකු ප්‍රශ්න නැහැ හරි අපිට මේ දීලා තියෙන ෆෝමැට් එක එතනම මේ විදියට මෙහෙම ඕනේ නැහැ එහෙම කියලා වෙනස් කරන්න එපා ඔයාලා වෙනස් කරන්න එපා හරි ඒ කියන්නේ මේ දැන් example voucher number එක මෙතනින් දැම්මත් මෙතන කලින් දැම්මත් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් ටෙක්ස්ට් බුක් එකේ තියෙන මැත්තේ සමහරට පස්සේ වෙන්නේ. එහෙම ඉෂුව එකක් නැහැ. හරි. grade 11 paper කරනවා. පොඩකින්. මේක ඉවරලා කරනවා. හරි. මේක ඉවරනම් පස්සේ පුතේ කරන්නේ grade 11 ඒවා. මේ paper එක ඉවරනම් පස්සේ. හරි හරි නේද අපි කරගෙන යමු එහෙනම් හොඳයි දැන් මේකේ මුලින්ම තියෙනවා 1st of September received cash from main cashier දැන් ඔන්න cash book එකෙන් තමයි අපිට cash හම්බ වෙන්නේ මම පොඩියට මම ඒක විතරක් අඳින්න අපිට අඳින්න ඕනේ නැහැ මතක තියාගන්න cash book එකෙන් අපිට cash හම්බ වෙනවා පුතේ හරිද cash book එකෙන් cash හම්බ වෙනවා 1st of September petty cash කියලා අපිට මෙතන ලියන්න පුළුවන් petty cash කීයද 2000 cash book එකෙන් අපිට cash හම්බ වෙනවා. ඒතකොට cash book එක credit වෙනවා. හරි. අන්න cash book එක credit වුණා. මොකද cash අපි petty cashier දෙනවනේ. cash book එකෙන් credit වුණා. හරිද? 1st of September description cash ඒ කියන්නේ පුතේ අපි debit මේක debit කරන්නේ අපි යන්නේ. මෙතන debit කරා අපි ඔන්න 2000.
අපි ඩෙබිට් කරද්දි ලියන්නේ ක්‍රෙඩිට් කරන account එකේ name එක. අපි ක්‍රෙඩිට් කරද්දි ලියන්නේ ඩෙබිට් කරපු account එකේ name එක. හරි normal විදිහටම තමයි. ඔන්න මුලින්ම අපි දාගත්තා cash 2000. ඔන්න cash 2000 හම්බ වෙනවා. main cash එකෙන් තමයි 2000 හම්බ වෙන්නේ. received column එකට දානවා. ඒක තේරෙනවනේ cash received කියන්නේ හම්බ වෙනවා කියන එක දන්නවනේ. ඒකට දාන්න. ලොකු දෙයක් නෑ. හරි. හොඳයි. ඊට පස්සේ මේකේ තියෙන ටික පුතේ දාගෙන යන්න තියෙන්නේ පුංචි දෙයක් අමතක වුණා. මේ analysis columns වලට මොනවද එන්නේ? ඔය analysis columns වලට දාන ඒවා අනිවාර්යයෙන්ම කියන්නේ certain එකක් නැහැනේ. නිශ්චිතවම ඒක එනවා කියලා නෑනේ පුතේ. හරි. ඒක වෙනස් වෙනවා. ඔයාලා මේ දැන් මෙතන තියෙන ඒවාගෙන් ඔයාලා හිතන විදිහට මොනවද හොඳම දාන්න? postal. postal. postal හොඳයි. මොකද මේ postal හොඳයි. මොකද ඔයාලා දන්නවනේ පුතේ නේද මේක දාන විදිය. දැන් මේක අද කොහොමත් එන්නේ ඔය miscellaneous අද ඒ කියන්නේ අද expenses තමයි මේ මෙතනට එන්නේ. හරි. ඊට පස්සේ මේ තුනට දාන ටික තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. අපිට මෙතනදී දීලා නැත්තම් හොඳට මතක තියාගන්න. අපිට analysis columns වලට දාන ඒවා මෙතන දීලා නැත්තම් question එකේ ඔයාලා හොයලා දාන්න ඕනේ. දැන් මේව හොයාගන්නේ කොහෙන්ද? හොයාගන්න අමුතුවෙන් දෙයක් නෑ. ඔයාලා බලන්න ඔයාලගේ question එක. හරි. ඔයාලා පුතේ question එක බලන්න. question එකේ වැඩිපුරම තියෙන expenses categories තියෙනවානේ. දැන් මෙතන මට එක suggestion එකක් දුන්නා postal තියනවා කියලා. postal තියෙනවා. හරි postal තියෙනවා නැත්තට මොකද 5th of September 13th of September මේ දෙකේම තියෙනවා postal. මොකද මේවා ගොඩක් නැහැනේ. transaction අපි ඉන්න postal දාමු. එකක් postal. හරි. අනිත් එක අපිට මේ entertainment දාන්න පුළුවන් පුතේ. මොකද මේ entertainment දාන්න පුළුවන් refreshments කියලා දෙකක් තියෙනවා. අපි refreshments කියලාම දාමු. මම refresh කියලා විතරයි දාන්නේ. හරි. ඒක දිගට ලියන්න බෑ. refreshments හරි. ඊට පස්සේ තව දෙකයි තියෙන්නේ. stationery දාන්න පුළුවන්. මොකද purchased stationery කියලා තියෙනවා. ඊට පස්සේ bought 10 ball points pens කියලා තියෙනවා. ඒකට stationery දාන්න පුළුවන්. නේද පුතේ? stationery දාන්න පුළුවන්. හරි මෙතන දාමු stationery. ඔන්න මේක පේන්නේ නැති අයට මම කියන්නේ මම දැම්මේ postal refreshments stationery other කියන එක. miscellaneous නැත්තම් මේ මොකද්ද other කියන එක දැම්මේ නැත්තම් ප්‍රශ්නයක්ද කියලා අහනවා. මෙහෙමයි පුතේ. ඔව් ප්‍රශ්නයක් නැහැ. දැන් මේක ඇත්තටම මේ other කියන එක වෙනුවට travelling දැම්ම නම් ඉතුරු එකක් දාන්න පුළුවන්. හරි. මේ ඒ වුණාට දැන් අපි කියන්නේ ඔක ප්‍රැක්ටිකලිම කරද්දී other කියලා කොලම් එකක් අනිවාර්යෙන් ගහනවා. එහෙනම් ඔයාලත් other දැන් දැනට කමක් නැහැ. නැත්තම් other කියන එකක් අනිවාර්යෙන් දාගන්න. කොහොමත් මෙච්චරයි කම්පල්සරි 4ක් තියෙන්න ඕනද කියලා අහනවා. එහෙම නැහැ. එහෙම එකක් නැහැ. මේවා ඇනලයිස් කරන එක එහෙම ඕනේ නැහැ. උනට සාමාන්‍ය අපි normally 4ක් ගහනවා අඩුම. හරි. සාමාන්‍ය 4ක් ගහන එක හොඳයි. ඔයාලට ඔය ගැන නම් හිතන්න එපා. මොකද දන්නවද? මම ඔයාලට පුංචි දෙයක් කිව්වා මට මතක හැටියට. පුතේ එක්සෑම් එකට ඔය ඇනලිසිස් කොලම්ස් වල දාන ඒවා ටික ඔයාලට දෙනවා. හරි. ඇනලිසිස් කොලම්ස් වල ටොපික්ස් ටික ඔයාලට දෙනවා. ඒකට මම රීසන් එකකුත් මමත් කිව්වා ඔයාලා ඒක දන්නවා. මොකක්ද දන්නේ? නැත්තම් පුතේ මේ එක්සෑම් එකේදී එක එක කට්ටිය එක එක ඇනලිසිස් කොලම්ස් අරන් තියෙයි. එතකොට ඒක බලන්න අමාරුයි. ඒ හින්දා සාමාන්‍යයෙන් ගොඩාක් තැන්වලදී ස්පෙෂලි O levels වලදී වගේ පුතේ අනිවාර්යයෙන්ම ඇනලිසිස් කොලම්ස් ගොඩාක් වෙලාවට එනවා. හැබැයි මෙන් දැන් මේක පොඩි ගාණක්නේ. දැන් ඒ හින්දා මේකේ කොහොම දැම්මත් මේකේ මොකද මේ වෙන වෙනම දාන්න බෑනේ. මේකේ cleaning expenses එහෙම දාන්න බෑනේ. මොකද cleaning කියලා පැත්ත බලාදක නැහැනේ මොකද. ඇත්තටම මේකේ දානවා නම් දාන්න පුළුවන් වෙන්නේ postal refreshment stationery and other. නැත්තම් postal stationery refreshment travelling. ඒ හතරෙන් එකක් ඒ හතරම තමයි දාන්න වෙන්නේ. ඒ හින්දා මේකේ නම් මේ papers දැන් ඔයාලා answers ලියන කට්ටිය මේක එක එක ඒවා දාලා හරියන්නේ නැහැ. ඔය හතරම දාන්න වෙනවා. හරි. ඒ හින්දා තමයි මෙතනදී නම් ඔයාලට analysis columns මොනවද කියලා දීලා නැත්තේ. නැත්තම් සාමාන්‍යයෙන් O levels වල නම් දෙනවා පුතේ. හරි.
ක්වෙක්ෂන් එකක් තියෙනවා ට්‍රැවලින් එක කොලම් එකකට දාලා පෝස්ටල් එක අද එකට ඇඩ් කරොත් ප්‍රශ්නයක්ද කියලා. නෑ, කමක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. අර මෙතනදී වැඩේ තියෙන්නේ පෝස්ටල් දෙකක් තියෙනවනේ දැන්. පෝස්ටේජ් තියෙනවා, ස්ටෑම්ප්ස් කියලා තියෙනවා. ඒ දෙකම දාන්න පුළුවන් පෝස්ටල් වලට. ඒතකොට දෙකක් තියෙන හින්දා තමයි අපි පෝස්ටල් කියන එක සිලෙක්ට් කරගත්තේ පුතේ. අරම දැම්මත් කමක් නෑ. හරි. එම වැරදි දාන්නේ නෑ. හරි. මොකද අපිට කියලා නෑනේ මෙන්න මේකයි කොලම්ස් ටික කියලා. හොඳයි. හරි. අපි එහෙනම් මේ ටික දාගමුද? හරි. ටික දාගෙන යමු. 2nd of September stationery 75 stationery 75 අද කියලා කොලම් එකක් ගහලා ඒකට මේ තියෙන අද කියලා කොලම් එක නෑ stationery stamps stationery වෙනවද stamps postal කියලා එකක් තියෙනවා ඒක දාන්න එපා stationery stamps කියන එක stationery එකට එන්නේ නෑ පුතේ අද කියලා මේ තියෙන්නේ අද කියන එකට එහා පැත්තේද අද කියන කොලම් එකක් දාන්න සාමාන්‍ය මිසලේනියස් හරි අද කියලා හරි කොලම් එකක් දාන්න අනිත් ඔක්කොම ටික දාන්න. දැන් මෙතන ලෙජර් කියලා එකක් දාන්නේ ඒකට රීසන් එකක් තියෙනවා. හරි. ලෙජර් කියන කොලම් එකට දාන දේවල් තුනක් තියෙනවා. ඒක මම කියන්න මේක ඉවරනත් පස්සේ. හරි. ඊට රිෆ්‍රෙෂ්මන්ට්ස්. හරි. 4th of September refreshments 150 postage 5th of September 80 postal එකට දැම්මා 10th of September traveling 120 එකට අද එකට දැම්මා 13th of September stamps 100 postal එකට දැම්මා 15th of September refreshments again 75 10 ball points pens 100 stationery 100 හරි අද කියන කොලම් හොඳ ප්‍රශ්නයක් අද කියන කොලම් එකට මුකුත් දාන්න දෙයක් නැති වුණොත් ඒක දාන්න ඕනෙමද නෑ එහෙම ඉෂුව එකක් නෑ පුතේ අර නෝමලි අපි අද කියලා එකක් දානවා ඒක ඒ කියන්නේ මම පුරුද්දක් හැටියට ඒක තියාගත්තොත් හොඳයි ඒ කියන්නේ මම නම් කියන්නේ දැන් අපි මෙහෙම දාගෙන යනවනේ මේ ටික දාගෙන යද්දී ඇනලිසිස් කොලම්ස් 4ක් තියෙනවා ඒකේ අන්තිම එක අද කියන එකට තියාගන්න එතකොට අර අපි සිලෙක්ට් කරගන්න තුන අපි සමහරලාට එතනදී අපි මේ එකපාරට හදිසියට සිලෙක්ට් කරගෙන තුනක් මේ දැන් තව එකක් තියෙනවා ඒ හතෙන් අපි හතරක් හිතමු අපි එකපාරට හතරක් සිලෙක්ට් කරගන්නවා මේක හොඳයි කියලා. හරි. දැන් ඒ හතරම සිලෙක්ට් දැන් පේපර් එක කරද්දි චුට්ටක් හදිසියනේ. පේපර් එක කරද්දි චුට්ටක් හදිසිය. ඒකට අපි සිලෙක්ට් කරගන්නවා හතරක්ම. අද කියන එක නැතුව හතරක්ම සිලෙක්ට් කරගන්නවා. දැන් ඊට පස්සේ ඔන්න බලද්දි තව එකක් තියෙනවා. මේ හතර ගාවටවත් එන්නේ නැති එකක්. හරිද? ඉතින් අර එතකොට ආපහු ප්‍රශ්නයක් නෙමෙයි දැන් අරකේ මොන හදිසිය වුණත් කමක් නැහැ අද කියලා එකක් තියෙනවා ඒ ඉතුරු තුනටම එන්නේ නැති ඕන එකක් ඒකට දාගන්න පුළුවන් හරි ඒ හින්දා අර නිකන් අවදානමට පෙර සූදානම් වගේ අද කියලා එකක් ගැහුවොත් මගේ මං කියන විදියට ටිකක් හොඳයි මම විශ්වාස කරන විදියට ඒක ගොඩක් වටිනවා හරි ඒකයි හොඳයි ඊට පස්සේ
ඒක අහපු එක හොඳයි පුතේ ඇත්තටම. හරි මේ ටික ඔන්න දැම්මා. හරි මේ ටික ඔන්න දැම්මා තියෙන විදියට අපි ටක් මේක තව ටිකක් දික් වෙන්න ඕනේ. හරි දැන් ඔන්න ගොඩක් අයට ස්ට්‍රක්චර් එකත් කොහොම හරි ගහ ගන්නවා. ඊට පස්සේ මේ ටිකක් දානවා. මේ ටික දාන එක එච්චර දෙයක් නෙමෙයි ගොඩක් අයට. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ටිකත් කොහොම හරි කරලා දා ගන්නවා. හරි. අන්න එතනින් පස්සේ සමහර වෙලාවට පොඩි ප්‍රශ්නයක් එනවා. හරි. දැන් මේක මම මේ කියන්න හිටියේ ඉස්සෙල්ලා මේ ledger කියන කොලම් එකට කිසිම දෙයක් ආවේ නැහැ. හරිද? ledger කියන කොලම් එකට පුතේ transactions 3ක් අපි රෙකෝඩ් කරනවා. හරි. transactions 3ක් රෙකෝඩ් කරනවා. එකක් තමයි carriage inwards. මේවා වෙනමම පෙන්වන්න ඕනේ. ඒ හින්දා තමයි මේවා වෙනමම රෙකෝඩ් කරන්නේ. ඊට පස්සේ paid to creditors, purchase of small value assets, purchase of small value assets. හරි. carriage inwards, paid to creditors, purchase of small value assets. හරි. small value non current assets so small value assets. මෙන්න මේ තුන තමයි ledger කියන එකට එන්නේ. ප්‍රශ්නෙකට තියෙන්නේ මෙතන එකක්වත් නැහැ. කියන්නේ paid to creditors කාට හරි ගෙවපු එක paid to නිමල්, paid to අමල්, paid to සහන්, paid to මොකක් හරි කාට හරි කෙනෙක්ට. හරි. ඉතින් අන්න ඒ විදිහට මේ මෙන්න මේ ටික තමයි ඉන්නේ. මේ ටික ලියා ගන්න පුතේ. මේ ටික ලියා ගන්න ඔන්න ledger account එක ledger column එකට එන දේවල් ටික. හරි විනාඩියක් දෙන්නම් ඉක්මනට ලියා ගන්න. හරි. දැන් අපි බලමුද මේක බැලන්ස් කරන්න හදමුද එහෙනම්? බැලන්ස් කරමුද අපි? සමාගම් ගාන කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. සමාගම් ගානද සමාගම් ඒ මොකක්ද දන්නවද පුතේ සමාගම් ගාන කියලා ඉතින් ලොකු ගානක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම අය ගොඩාක් කට්ටිය දැන් මෙහෙමනේ බයෝමැට්ස් කරන කට්ටියට ඒ කට්ටියගේ තියෙන ඔය අවකලනය මොකද්ද ඒක කියන්නේ? අන්න ඒ අවකලනය මම ඒ වචන විතරයි මම දන්නේ. හරි අවකලනය හරි මොකක් හරි තියෙනවානේ. ඒක වගේ ඊට පස්සේ කොමර්ස් කරන කට්ටියටත් ඉතින් කම්පැනි accounts ටිකක් අමාරුයි. සමාගම් ගන්න ටිකක් ලොකුයි. හරිද? එතකොට ඉතින් කොමර්ස් කරන කට්ටිය කියනවා අපේ එහෙම නෙවෙයි ඉතින් අපේ එක තමයි අපේ එක හොඳයි අපේ එක ටික සමාගම් ගන්න අමාරුයි කියනවා. සයන්ස් කරන මැත්ස් කරන කට්ටිය A levels වල කියනවා ඊට පස්සේ මෙන්න මේක තමයි අමාරුම ගාන මෙහෙමයි කියලා. ඉතින් මේකනේ ඒක ඉතින් හැම කෙනෙක් ඒ කියන්නේ අර විහිළුවට ඉතින් ඔක කියාගන්නේ. ඒවට ඉතින් ඔක ඇත්තටම සමහරු කවුරු හරි රණ්ඩු වෙනවා නම් එයාට කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ඉතින් මෙහෙමනේ කොමර්ස් වල තියෙන අමාරුම ගාන ඒක වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ සයන්ස් මැත්ස් වල තියෙන අමාරු ගාන ඒක වෙන්න පුළුවන්. ඒක සබ්ජෙක්ට්ස් දෙකක්. සබ්ජෙක්ට්ස් දෙකක්නේ. එතකොට ඒකයි මේකයි නිකන් අර ඒක ඇවිල්ලා නිකන් අර මෙන්න මේ වගේ අර කම්පිටිටර් ඒ කියන්නේ කම්පිටිටර් කෙනෙක් නෙවෙයි දැන් සමාගම් ගානයි අවකලනය ඔය කියන එක ගැන ඒක කම්පිටිටර් කෙනෙක් කම්පිටිටර්ස්ලා නෙවෙයිනේ මං කියන එක තේරෙනවද ඒක නිකන් අර මේ ඒකේ කම්පිටිෂන් එකක් හදාගෙන තියෙන නිකන් අර මැලිබන් බිස්කට් එකයි අපි හිතමු මැලිබන් බිස්කට් එකයි Samsung ෆෝන් එකයි කම්පිටිෂන් එකක් ඒ දෙන්නගේ කම්පිටිටර්ස්ලා නෙවෙයිනේ නේ Samsung ෆෝන් එක කියන්නේ ෆෝන් එක මැලිබන් බිස්කට් එක කියන්නේ බිස්කට් එක ඒ වගේ තමයි සමාගම් ගාන කියන්නේ කොමර්ස් වලට අයිති දෙයක් අර මැත් සයන්ස් වලට තියෙනවා ඒකට අයිති දෙයක්. ඒ හින්දා ඒක කම්පිටිෂන් එකක් විතර නෑ. හරි. සමාගම් ගන්න අමාරුයි. කියන්නේ කම්පැනි accounts කියන ඒවා ටිකක් තියෙනවා. කම්පැනි accounts තියෙනවා පිටු 6ක් විතර හදන්න එක ගානක්. එක ගාන පිටු 6ක් 5ක් 6ක් විතර එක දිගට හදන්න තියෙනවා පුතේ. ඒ කියන්නේ A levels වල එහෙම. ඒකයි ඔය අමාරුයි කියන්නේ. හරි. හොඳයි. හරි. දැන් මාත් එක්ක අපි වැට්ටික් කරමු. මෙන්න මෙතන මේ ටික ගහන ඉරක්. හරි. ওই ටිකට ගහන ඉරක් ওই විදියට. ගහලා
මෙතනට මේ payments column එකට ඇරෙන්න පුතේ අනිත් columns වලට මෙහෙම එතනින් ඉරි දෙකක් ගන්න. ඉරි දෙකක් ගන්න. ඒ කියන්නේ එතනින් ඒක ඉවරයි. දැන් මේකේ මොකුත් නැහැනේ. මේක ඉරක් ගන්න. මේ ටික ඇඩ් කරන්න. 120 175 225 180 මේක ඇඩ් කරන්න. 0 700 බලන්න හරිද කියලා පුතේ 700 දෙන්නේ කියලා බලන්න the 800 නෑ 700 තමයි හරි හරි පුතේ 700 හරි මේක ආවද පුතේ අපි ඊළඟ පොයින්ට් එකට යන්ද මේ වගේ වවුචර් නම්බර්ස් තිබ්බේ නෑ ඉරි ගහන්න ඕනෙම නෑ මම නිකන් ගැහුවේ හරි හොඳයි හරි දැන් අපි මෙන්න මෙතන පොඩි බ්ලැන්ක් එකක් තියන්න ඊළඟ රූල් එකේ පොඩි බ්ලැන්ක් එකක් තියන්න හරි මේ 700 කියන ටෝටල් එකට පස්සේ බ්ලැන්ක් එක රූල් එකක් තියලා අපි මෙතන උඩිනුයි යටිනුයි ඉරි ටික ගහන්න මේක කෙලින්ම මේ දශමයක්වත් එහාට මෙහාට වෙන්නේ නැතුව නෙවෙයි ඉතින් ටිකක් ලස්සනයි ඒව කෙලින්ම කරොත් හරි ඊට පස්සේ අපි කරන්නේ පුතේ බැලන්ස් කරන එක බැලන්ස් කරද්දී මොකද කරන්නේ අපි මුලින්ම වැඩි පැත්ත අපි ඇඩ් කරනවා දැන් මේ පැත්ත නෙවෙයිනේ වැඩි පැත්ත අනිවාර්යයෙන්ම වැඩි පැත්ත වෙන්න ඕනේ කෑෂ් බුක් එකේ පෙටි කෑෂ් බුක් එකේ දෙකේම අනිවාර්යයෙන්ම පුතේ ඩෙබිට් සයිඩ් එක වැඩි වෙන්න ඕනේ හරි අපි හිතන්න 2000 කියලා දැම්මා හරි 2000 කියලා අපි දැම්මා දාලා අපි මේක මොන අනිත් සයිඩ් එකෙන් ලිව්වා හරි ඔන්න දැන් මොකද්ද කරේ ඉස්සෙල්ලාම මේ ඔක්කොම කොලම්ස් ටික එකතු කරලා එක රූල් එකක් මෙතන ඉඩ තියලා දෙපැත්තෙන් උඩිනු යටිනු ඉරි ගැහුවා කාලා වැඩි පැත්ත අපි ඇඩ් කරනවා ඒකම අනිත් පැත්තට දානවා අනිත් සයිඩ් එකට ඊට පස්සේ දැන් කෑෂ් බුක් එකට වඩා මෙතන තියෙන ලේසිම දේ තමයි අපිට මේ ක්‍රෙඩිට් දැන් මේ ක්‍රෙඩිට් සයිඩ් එකනේ ක්‍රෙඩිට් සයිඩ් එකේ ටෝටල් එක අපිට මෙතනම තියනවා පුතේ දැන් අරක එහෙම නෙවෙයි අරකේ වෙනම ලියලා අපි පොඩ්ඩක් එකතු කරගන්න ඕනේනේ දැන් මේක අපිට එකතු කරලා තියෙනවා එතකොට මේ දෙක අතර ඩිෆරන්ස් එක කීයද මේ දෙක අතර ඩිෆරන්ස් එක කීයද yes 1300 නේ හරි ඔන්න 1300 ඒ කියන්නේ මෙච්චරයි ඔය මේ මහා ලොකු මේ අමාරු දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ ඔතන තියෙන්නේ පුතේ කෑෂ් අපි මේන් කැෂියර් කෑෂ් කොච්චර දුන්නද 2000 කොච්චරක් වියදම් ගියාද 700 කොච්චරක් ඉතුරුද කියලා තමයි මේ 1300 වලින් කියන්නේ බැලන්ස් කැරීඩ් ඩවුන් කියලා මහා ලොකු වචන දුන්නට මේ තියෙන්නේ බැලන්ස් එක 2000ක් හම්බුණා 700ක් වියදම් වුණා 1300 ඉතුරු වෙලා තියෙනවා ඒක ලාස්ට් ඩේට් එකට පුතේ සෙප්ටැම්බර් වල 30ද 31st තියනවද සෙප්ටැම්බර් වල 30ද 30 හරි ඔක්තෝබර් 31st තියෙන හරි හොඳයි මේක 30 ඊට පස්සේ ඔන්න ආපහු සැරයක් බැලන්ස් බ්‍රෝඩ් ෆෝවර්ඩ් මේ ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකම කොලම් එකේනේ ඒ කියන්නේ 1st of October මෙතන දානවා මේ ගානම 1300 හරි දැන් මෙතන මේක එලින්ම කියනවානේ මෙතන අපිට 1st of දැන් උතනින් අපිට නවත්තන්න පුළුවන් හැබැයි නවත්තන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන කෙලින්ම කියලා තියෙනවා reimburse the petty cash impressed කියලා හරි දැන් මෙතන අපිට reimburse කරන්න ඕනේ reimburse කරන්න කීයද පුතේ ඒ කියන්නේ මෙතන දැන් 1300 මදිනේ 1300 කියන්නේ බැලන්ස් එක මෙතන ඉම්ප්‍රෙස්ට් එක ඇවිල්ලා 2000 වෙන්න තව කීයක් දෙන්න ඕනේද 2000 වෙන්න කීයක් දෙන්න ඕනේද පුතේ මෙතනදී වෙන්නේ ලාස්ට් මන්ත් එකේ වියදම් කරපු ඒ කියන්නේ එක්ස්පෙන්ස් කරපු ගාන හරි ලාස්ට් මන්ත් එකේ කියලා කියන්නේ මේ සෙප්ටැම්බර් වල එක්ස්පෙන්ස් කරපු ගාන 1st of October වලට ආපහු සැරයක් දෙන්න ඕනේ කවුද දෙන්නේ කෑෂ් බුක් එකෙන් දෙන්නේ වෙන කවුරුත් නෙවෙයි petty cash කියලා කෑෂ් බුක් එක ලියන්න ඕනේ නැහැ ඒ උනාට කෝකටත් මේක නිකන් ඇඳගත්තත් කමක් නැහැ 700 හරි ඔන්න ඔය ටික තමයි එන්නේ උතනින් පස්සේ වහන්න පුළුවන්
හරි ලොකු දෙයක් නෑ. ආපහු සැරයක් මේ ටික දාගෙන ගියා. මේ ටික ඇඩ් කරා. රූල් එකක් ඉඳ තිබ්බා පුතේ. දෙපැත්තෙන් ඉරි ගැහුවා. රිසීව්ඩ් සයිඩ් එක ඇඩ් කරා. ඒක මනිත් පැත්තට දැම්ම. මේ දෙක අතර ඩිෆරන්ස් එක 1300 කියලා බැලන්ස් කැරී ඩවුන් ගත්තා. බැලන්ස් බෝඩ් ෆෝවර්ඩ් කියලා 1300 මෙතනින් දැම්මා. රීම්බර්ස් කරන්න කියලා තිබ්බ හින්දා අපි කෑෂ් බුක් එකෙන් මේ වියදම් ගුණ ගාන අපහු දැම්මා. හරි. ඒ ටික තමයි මේ වෙලා තියෙන්නේ. හරි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ක්වෙස්චන්ස් තියෙනවා නම් අහන්න පුතේ. හරි ක්වෙස්චන්ස් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. අපි ඊළඟට ක්වෙස්චන් නම්බර් 6 එකට යන්න පුතේ. ක්වෙස්චන් නම්බර් 6 එකට යන්නේ මේ ඒකේ තියෙන හොඳ මේ වගේ ඒවා සාමාන්‍යයෙන් එනවා අඩුයි. ඒ වුණාට හොඳ මොකද? හරි ෂුවර් රීම්බර්ස්මන්ට් කියන එක එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද කියලා අහනවා. චුට්ටක් තේරුම්. පුතේ රීම්බර්ස් කරනවා කියලා කියන්නේ ගියපු වියදම ආපහු දෙනවා වගේ. ඔකට සිංහලෙන් කියන්නම් ප්‍රතිපූර්ණය කරනවා කියලා. හරි. ප්‍රතිපූර්ණය කරනවා කියලා. ඒ කියන්නේ ගියපු වියදම. දැන් මෙතනදී පෙටි කෑෂ් බුක් එක හදන කෙනාට ගියපු වියදම 700 ගියානේ. ඒක ආපහු රීම්බර්ස් කරනවා. කවුද? මේන් කැෂියර් තමයි දෙන්නේ. හරිද? ඒක තමයි ආපහු දෙනවා. ගියපු එක්ස්පෙන්ස් ඔය සමහර වෙලාවට කම්පැනි වල දැන් හිතන්නකෝ එක්සැම්පල් දැන් මමත් ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරානේ. ඒතර පුතේ අපිට මොකක් හරි කම්පැනි එකේ වැඩකට අපෙන් අතින් සල්ලි වියදම් වුණොත් හරි සමහරලාට එහෙම වෙනවා. මොකද මේ එක්සැම්පල් එකක් දැන් අපි කොහේ හරි එළියේ ගිහිල්ලා ඉන්නවා මොකක් හරි වැඩකට. හරි. එතකොට දැන් අපිට හදිසියෙ ඔන්න කෝල් කරලා කියනවා ඔන්න බොස් කෝල් කරලා කියනවා ලොක්කා කෝල් කරලා කියනවා මේ කුමුදේ ෂෙද්දි මෙන්න මේ බඩු ටික පොඩ්ඩක් අරන් එන්න මේ මොකද්ද කම්පැනි එකේ ෆන්ක්ෂන් එකක් තියෙනවා මේ බඩු ටික අනිවාර්යෙන් අරන් එන්න ඔයා ගාව සල්ලි තියෙනවද බොස් සල්ලි තියෙනවා මං අරන් එන්නම් කියලා මාත් කියනවා. එතකොට ගියාට පස්සේ ඒක සල්ලි නොතින්නවද නැහනේ. මට මම වියදම් කරේ කම්පැනි එකට. ඒතර කම්පැනි එකෙන් මට ඒව අපව රීම්බර්ස් කරනවා. ඒ කියන්නේ අපව ගෙවනවා. ඒ වගේ තමයි මෙතනත්. 700ක් වියදම් වුණා පෙටි කැෂියට ඒක අපව දුන්නා රීම්බර්ස් කරා. හරි. හොඳයි අපි ඊළඟ එකට යමු. මේක හොඳයි මේකේ තියෙනවා මේ ප්‍රයිම් එන්ට්‍රි බුක්ස් වල රෙකෝඩ් කරලා ජර්නල්ස් වලට දාන්න. ලෙජර්ස් වලට දාන්න. බැලන්ස් කරන්නත් තියෙනවා අප්පා. ඒක ලොකු වැඩි ඒ ගාන මං හිතන්නේ ඇත්තටම. ඒකේ ලකුණු 4යි දීලා තියෙන්නේ. කමක් නැහැ හොඳයි. ඉක්වෙෂන් එක හොඳයි. හොඳ වුණාට පොඩ්ඩක් එක බරපතල වැඩි. ඒ කියන්නේ මේ ඔයාලට දීලා තිබ්බට දැන් මෙතන ඒක අපි කමන්නේ ඒක කතා කරමුකෝ. ඒක තර්ඩ් වන් එකනේ. ඊට කලින් අනිත් ටික කතා කරලිමුකෝ. හරි. මෙතන තියෙනවා පුතේ ක්වෙස්චන් නම්බර් 6 වල ඒක කරන්න හිත හදාගත්තේ අමාරුවෙන් කියලා දාලා තියෙනවා. හරි කමන්නේ. ඔව් නෑ ඒ කියන්නේ පුතේ මේ වගේ පාර්ට් එකක් O levels වල අහනවා ගොඩක් අඩුයි. මොකද ඇත්තටම එහෙම වුණොත් ගොඩාක් ළමයි මේ ක්වෙස්චන් එක සිලෙක්ට් කරන්නේ නැතුව වෙන ක්වෙස්චන් එකක් සිලෙක්ට් කරනවා අනිවාර්යයෙන්ම. මොකද ඒකට වෙලාව යනවා. මොකද ලෙජර්ස් ඉතින් අපි කියලා තියෙනවා වලට ඒ කියන්නේ T accounts ගහන්න කියලා තියෙන්නේ අමාරුම තැනකදී විතරයිනේ. හරි. මම මේක ඉරේස් කරනවා තව ටිකකින්. ඒ හින්දා මොන හරි තිබ්බොත් ඉක්මනට ලියා ගන්න. හරි පුතේ මේ ඔන්න ප්‍රයිම් එන්ට්‍රි බුක්ස් ගැන තියෙනවා මේ ඔයාලට දාන්න ප්‍රයිම් එන්ට්‍රි බුක්ස් ගැන මෙතන ඉල්ලලා තියෙන අපිට briefly explain the prime entry books. හරි අපි definition එක ලියාගමුද? definition එක ලියාගමුද අපි? හරි definition එක අපි ලියාගමු.
definition එක අපි ලියා ගමු. The primementary books are the books. The primementary books are the books මම ටිකක් ඉක්මනින් කියනවා. ඒ හින්දා ලියන කට්ටිය එකපාරින් ලියන්න. ඉවරනාට පස්සේ ආපහු එකපාරයි කියන්නේ ඒ හින්දා හොඳට අහගෙනම ලියන්න පුතේ. හරි මොකද මේකේ ඩෙෆිනිෂන්ස් ඇත්තටම ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. එහෙම කියලා එහෙනම් ටෙක්ස්ට් බුක් එකෙන්ම ලියන්නම් කියලා ඉන්න එපා. දැන් ලියා ගන්න මං කියන ගම. හරි. එකපාරයි කියන්නේ ඔන්න හොඳට අහගෙන ලියා ගන්න. The primementary books are the books in which the transactions the primementary books are the books in which transactions in which the transactions of a business of a business of a business are recorded at first are recorded at first are recorded at first according to the order according to the order in which according to the order in which according to the order in which each transaction had occurred by had occurred by had occurred by using a generally accepted method 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 before recording them in the ledger accounts before recording them in the ledger accounts before recording them in the ledger accounts හරි අප එකපාරක් කියනවා එක දිගට The primementary books are the books in which the transactions of a business are recorded at first according to the order in which each transaction had occurred by using a generally accepted method before recording them in the ledger accounts. Hari. And second one, write to advantages of source documents. Hari. ඔයාලගේ answers දාන්න පුතේ. ඔයාලගේ answers දාන්න. Write to advantages of source documents. අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. Can be used an initial document for a transaction. Can be used an initial document for a transaction. අපිට අර මූලික ලියවිල්ලකට කියන්නේ ඒක අනිවාර්යයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට බිස්නස් එකේ ඒ කියන්නේ අපිට මුලින්ම ඒ කියන්නේ transaction එකක initial document එකට use කරන්න පුළුවන්. Can be used as an initial document for a transaction. හරි තව තියෙනවා answers මම ඔයාලගේ ඒවත් කියනවා
Yes, can be used as a written evidence of a transaction. Very good. Can be used as a written evidence of a transaction. Can be used as a written evidence of a transaction. As a memorandum. Yes, පුතේ අපිට එහෙම ගන්නත් පුළුවන්. issue එකක් නැහැ. written evidence එකකට use කරන බුල එකෙන් තමයි proof කියලා කියන්නේ ඒකම තමයි. හරි ඊට පස්සේ additional informations on transactions can be obtained. Additional information on transactions can be obtained. Additional informations on transaction can be obtained. මෙන්න මෙහෙම ආන්සර් එකක් තියෙන එක හොඳයි. helps in correction of accounting errors. ඔව් ඒකත් හරි. ඒක පුළුවන් පුතේ. ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම මේ corrections වලදී අනිවාර්යයෙන්ම ඒකත් initial document එකට use කරන්න වෙන්නේත් ඕකනේ. රයිටම හරි එක ප්‍රශ්නයක් නේ ඒක හරි. very good. හරි අපි ඊළඟට තියෙන ටික බලමු. හරි පුතේ. ඊළඟ එක state the relevant source document and the prime entry book for each transaction. හරි transaction එක දීලා තියෙනවා ඊට පස්සේ prime entry book එක මොකද්ද source document එක මොකද්ද කියලා අපිට කතා කරන්න තියෙන්නේ. හරි මෙතන තියෙනවා paid electricity bill. හරි මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. paid electricity bill කියලා කියන්නේ අනිවාර්යයෙන් මෙතන cash වලින් කියන්නේ check එකකින්ද කියලා දීලා නැහැ. ඒ වුණාට අපිට ගන්න පුළුවන් අනිවාර්යයෙන් මොකද්ද? prime entry book එක. Yes, cash book. cash book. cash book. cash book. හරි source document එක source document එක පුතේ මෙහෙමයි cash book එකේ source documents දෙකක් තියෙනවා. ඔයාලා හරි cash book එකේ source documents දෙකක් තියෙනවා. හැබැයි මෙතනට ඕනේ වෙන්නේ yes payment voucher and receipt කියන එකනේ මෙතනට ඕනේ වෙන්නේ source document එක payment voucher. ඒ කියන්නේ paid electricity bill කියන එකේදී prime entry book එක තමයි cash book. හරි source document එක තමයි payment voucher. payment voucher. payment voucher තමයි එන්නේ. හරි ඊළඟට credit purchases of trade goods. credit purchases of trade goods. ඒකට මොකක්ද එන්නේ? පුතේ trade goods credit purchase කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම එන්නේ purchase journal එක. purchase journal එක තමයි එන්නේ. හරි හොඳට මතක තියාගන්න. දැන් ඕව හොම්ම පාඩම් කරගන්න. හරි දැන් ඔය තියෙන්නේ තනිකරම definitions වගේ තමයි. හරි ඒ කියන්නේ අපි credit ඒ කියන්නේ purchase trade goods on credit basis කියලා අපි ගන්න අනිවාර්යෙන් පුතේ මේ prime entry book එක වෙන්නේ purchase journal, source document එක වෙන්නේ purchase invoice. හරි purchase invoice. හරි ඊළඟ එක cash deposited in the bank. හරි දැන් ඔන්න bank එකටනේ දැම්මේ. bank එකට දැම්මනම් මොකද්ද වෙන්නේ? prime entry book එක මොකද්ද? ඉස්සලා එක කියන්න බලන්න. මොකද්ද පුතේ prime entry book එක? ඔව් prime entry book එක තමයි bank account. හරි prime entry book එක තමයි bank account එක. හරියටම හරි bank account එක තමයි prime entry book එක. source document එක මොකද්ද? source document එක yes. අපි cash deposit කරන් පස්සේ අපිට හම්බ වෙන්නේ මොකද්ද පුතේ? cash deposit slip එකක්. cash deposit slip. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒක practical අපිට කියන්න පුළුවන් දෙයක්. හරි. bank statement කියන එක ගන්න bank statement එකත් okay.
අපිට ඒ වෙලාවේ පුතේ ගොඩක් වෙලාවට කෑෂ් ඩිපොසිට් කරන් පස්සේ දැන් බැංක් ස්ටේට්මන්ට් එක ගන්න පුළුවන් බැංක් ස්ටේට්මන්ට් එකනේ අන්තිමටනේ ඒ හින්දා ගොඩක්ම අපිට most suitable shape අරගේ shape හරි බැංක් ස්ටේට්මන්ට් shape හැබැයි මෙතන කෑෂ් ඩිපොසිට් ස්ලිප් එක තමයි ගොඩක්ම වටින්නේ ඒක දාන්න අරගෙන ලියන්න කමක් නැහැ හරි කෑෂ් ඩිපොසිට් ස්ලිප් හරි and the last one bought a non-current assets on credit basis bought a non-current assets on credit basis මොකක්ද එන්නේ පුතේ මෙතනදී අපිට දාන්න බෑ මේක trade good එකක් නෙවෙයි හරි මේක trade good එකක් නෙවෙයිනේ හරි ආව් මෙන්න මෙහෙම දෙයක් දාලා තියෙනවා බැංක් ස්ටේට්මන්ට් එක හැමෝටම ලැබෙන්නේ නැහැ කියලා. ඔව් ඒ වුණාට අපි පුතේ අර බැංක් account එක ගැන නම් කතා කරද්දී current accounts ගැනනේ කතා කරන්නේ. ඉතින් ඒ හින්දා බැංක් ස්ටේට්මන්ට් එකත් ඕකේ. ප්‍රශ්නකුත් නැහැ. හැබැයි අර හැමෝටම හම්බෙන්නේ නැහැ කියන එකත් හරි. හරි කලින් එකේදී අහලා තිබ්බා පොඩ්ඩයි කලින් එකේ පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒක කතා කරලා මෙතනට එන්න. issued checks එකකදී මොකක්ද කියලා අහලා තිනවා. check පුතේ check issue කරනවා නම් ඒත් එන්නේ bank account එකමයි. හැබැයි source document එක තමයි payment voucher එක. cash book එකේ තියෙන එකම තමයි. මේකෙත් payment voucher එක. හරි. එතන මෙතනදී මම ආපෝසරයක් දැන් මෙතනට එනවා. bought a non current assets on credit basis කියන එක. මෙතනදී පුතේ මේ අපිට purchase journal එකට දාන්න බෑ. මොකද non current assets කියලා කියන්නේ business එකේ use එකට අපි ගන්න trade good එකක් නෙවෙයි. හරි. trade good එකක් නෙවෙයි. trade good එකක් නෙවෙයි. ඒ හින්දා මතක තියාගන්න non current assets කියන එක මේ non current assets කියලා කියන්නේ trade good එකක් නෙවෙයි. හැබැයි credit basis ගන්න. දැන් cash book එකට දාන්නත් බෑ. cash book එකට දාන්න බෑ මේක credit basis හින්දා. හරි. cash book එකට දාන්න බෑ credit basis හින්දා. එතකොට මොකද්ද petty cash book එකට දාන්නත් බෑ. bank account දාන්නත් බෑ. purchase journal දාන්න බෑ මේක non current asset එකක් හින්දා. sales journal දාන්න බෑනේ bought purchase කරන් පස්සේ. එතකොට මේක දාන්න වෙන්නේ එහෙනම් මොකටද? general journal එකට. general journal එකට තමයි මේක දාන්න වෙන්නේ. source document එක තමයි journal voucher එක. journal voucher එක. හරි journal voucher එක. හරි. යනවා එහෙනම් ඔන්න third one එකට යනවා. ඒත් එක්කම මට විනාඩියක් දෙන්න පුතේ හරි විනාඩියක් දෙන්න හරි පුතේ ඉතින් ඔන්න අපි ඊළඟ එකට යනවා මේක අපි ටෙස්ට් කරමු ඊළඟේ වැඩ ටිකක් තියෙනවා හරි වැඩකුත් නැති වෙයි අපි බලමු මොකක්ද ඒ වගේ කරන්න කියලා මෙතනදී ඔයාලා කෑෂ් බුක් එකක් ගහගන්න වෙනවා හරිද ඊට පස්සේ පුතේ ජෙනරල් ජර්නල් එකත් එනවා හරි ඊළඟට purchase journal එකත් එනවා ඊළඟට sales journal එකත් එනවා හරි prime entry book 4ක් එනවා මෙතන දැන් ඉතින් ගහන්න වෙනවා කරන්න දෙයක් නැහැ හොඳයි මේක පුරුදු වෙන්නත් එක්ක ඒක හොඳයි equation එක හොඳයි කමක් නැහැ අපිට පුරුදු වෙන්නත් එක්ක මතක් වෙන්නත් එක්ක ගොඩක් ඒවා ගහන්න තියෙන්නේ හරි cash book එක පුතේ හරි දැන් මෙහෙමයි
පේනවනේ හරි. මේ කෑෂ් බුක් එක මම මෙතන මට මෙතන මේ ස්ට්‍රක්චර්ස් ගහන්න ගියොත් මට ඊට මදි වෙනවා. මොකද ගොඩක් ගහන්න ඕනේ. මම පුළුවන් තරමක් කෑෂ් බුක් එක මම T account එකක් ගහනවා. අනිත් ඒවා ගහන්න ඒ T accounts ගහන්න බෑ. කෑෂ් බුක් එක විතරයි T accounts ගහන්න පුළුවන්. හරි. ඔව් ජෙනරල් ජර්නල් එකක් ඕනේ. මෙතන තියෙන bought furniture 20,000 on credit basis කියලා. ඒකට ජෙනරල් ජර්නල් එකක් ඕනේ. ජෙනරල් ජර්නල් එකක් ඕනේ. නැතුව බෑ. හරි. අපි බලමුද එහෙනම් කෑෂ් බුක් එක ගහගෙන පටන් ගමු. මම කෑෂ් බුක් එක T account එකක් ගහනවා. හරි. ඔයාලා T accounts ගහන්න එපා පුතේ. කොහොමත් මෙතන prime entry book එකට නම් T account ගහන්න එපා. හරි. මං ගහන්න ඉඩ මදි හින්දා. ඔන්න කෑෂ් බුක් එක හරි. හරි. ඊළඟට මං කිව්වාගේ ජෙනරල් ජර්නල් එකක් එනවා. ඒ ජෙනරල් ජර්නල් එකේ එක ට්‍රාන්සැක්ෂන් එකයි එන්නේ. එහෙනම් ලොකුවටම ඕනේ නැහැ. පොඩියට තිබ්බනම් ඇති. date description debit credit මේකේ ලොකුවට ඕනේ නැහැ. හරි දැන් සමහර ඒ වගේ දැන් ඇත්තට මේක අර ජර්නල් වවුචර් නම්බර් ඒවා එන්නේ නැහනේ. හරි මේක ඇත්තටම මේ ඩේට් එක ඕනෙත් නැහැ. මොකද ඩේට්ස් අනේ මේක නම් ඩේට් එක තියෙනවා. මේකේ ප්‍රශ්න නැහැ. ගොඩක් ජර්නල් එකට යන්නේ වට පුතේ ඩේට්ස් දෙන්නෙත් නැහැ. ඉතින් ලොකුවට මේවා ටික ඕනේ නැහැ. හරි ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ තව මොනවද? purchase journal එක තියෙනවානේ. කෑෂ් බුක් එක නම් මදි වෙයි වගේ. කෑෂ් බුක් එක මදි. එතනට හරි කමක් නැහැ. ඒක අපි අයින් කරමු. එතනට දාමු purchase journal එකයි sales journal එකයි. අපි purchase journal අපි purchase journal එකේ ගත්තොත් date invoice number value මේ වගේ ඇත්තටම එක එක එන්නේ ඒ හින්දා ලොකුවට ප්‍රශ්නයක් නැහැ. උතනින්ම ඒක ක්ලෝස් කරලා දැම්මත් කමක් නැහැ. එක එක නෙන්නේ. date invoice number description value sales journal date invoice number අපි purchase journal එකේ අපි දාමු purchase කරන කෙනාගේ නම sorry අපි supplier value net value කියලා ලිව්වත් කමක් නැහැ date invoice number buyer value හරි කෑෂ් බුක් එක මේකත් එක්ක මේක හොඳ මේක තමයි මේ ledger accounts ගහලා ඒවා balance off කරන්න කියලා තියෙනවා මේ වගේ equation මෙච්චර ලොකු equation එකක් නම් එයි කියලා හිතන්න එපා හරිද මේ ඒ කියන්නේ මේක පුතේ ලකුණු ගන්න මදි මේක ඒ කියන්නේ ඔයාලට pass papers බලද්දී වුණත් හොඳටම තේරෙයි මේ වගේ equations ඇවිල්ලා නැහැ මෙච්චර ලොකු ඒවා හැබැයි මෙහෙමයි මේක ප්‍රැක්ටිස් එකට හොඳයි මේක ප්‍රැක්ටිස් එකට නියමයි හරි හොඳටම ඒ කියන්නේ ඔයාලට ප්‍රැක්ටිස් කරලා මේක කරන්න පුළුවන් හරි ඒ හින්දා අපි හදමු සමහරවිට ledger accounts මගේ නම් මදි වෙයි අපි පුළුවන් තරමක් කරමු started the business by investing 200,000 as capital හරි හොඳට බලා ගන්න question එකත් එක්ක 200,000 මෙතන මුලින්ම තියෙන following transaction occurred in Narada's company during the month of October 2016 1st of October started the business by investing 200,000 හරි ඔන්න invest කරනවා sorry 1st of October capital 200,000 හරි ඔන්න capital account එක capital account එක credit කරනවා පුතේ cash 200,000 කියලා
හරි 200,000 කියලා. ඩබල් එන්ට්‍රි සිස්ටම්ස් එක මතක තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මතක නැත්නම් YouTube එකට ගිහිල්ලා බලන්න වීඩියෝස් ටික තියෙනවා අයින් කරලා නැහැ. හරි බලන්න පුළුවන්. හරි ඊට පස්සේ cash purchase ඔන්න cash යනවා. 2nd of October purchase 55,000 rupees. Purchase account. දැන් මෙතන cash එන හින්දා debit වුණා. capital කියලා කියන්නේ equity increase වෙන හින්දා credit වෙනවා. මෙතන cash යන හින්දා credit වෙනවා. purchase කියලා කියන්නේ expense එක expense increase වෙන හින්දා debit වෙනවා පුතේ. ඒවා මතකයි නේද? මම ඒක කතා කරගෙනම කරන්නම්. හරි? හරි ඔන්න ඒක හරි. And next one bought furniture 20,000 on credit basis. හරි. දැන් ඔන්න credit basis purchase කරනවා. හැබැයි furniture තමයි purchase කරන්න. එතකොට purchase journal එකට දාන්න බෑ මේක trade good එකක් නෙවෙයි හින්දා. cash book එකට දාන්න බෑ මේක cash transaction එකක් නෙවෙයි හින්දා. petty cash book bank account දාන්නත් බෑ. sales journal දාන්නත් බෑ. හරි. එතකොට අපිට දාන්න එකක් නැති හින්දා අපි මේක දානවා general journal එකට. හරි. general journal එකට දානවා. හොඳයි. අපි ඒක දාමු general journal එකට. bought furniture to 20,000 on credit basis. හරි. පුතේ furniture අපි ගන්නවා කියලා කියන්නේ කවද්ද date එක? 5th of October. furniture අපි purchase කරනවා කියලා කියන්නේ furniture account එක asset account එකක්නේ. furniture account debit. furniture account debit වෙනවා. මොකද furniture account එක debit වෙන්නේ asset increase debit හින්දා. asset increase debit කියන principle එකට ඒ කියන්නේ furniture අපිට එනවනේ. අපිට furniture එනවා. furniture කියලා කියන්නේ asset එකක්. asset එක increase වෙනවායි කියන්නේ. හරි. එතකොට furniture account එක 20,000 debit. හරි. එතකොට මේක credit basis නේ පුතේ ගන්නෙ. එතකොට creditors account එක. මොකද creditors account කියලා කියන්නේ liability එකක්. creditors account එක කියන්නේ liability increase වෙන හින්දා අපි ණය වෙනවනේ. liability increase වෙන හින්දා liability increase credit. හරි. ඊට පස්සේ අපිට මෙතන දාන්න පුළුවන් recording bought furniture 20,000 rupees on credit basis. මොකද මේක ලියන්න ඕනේ narration එක ලියන්න නැතුව ඉන්න එපා. හරිද? narration එක ලියන්න ඕනේ පුතේ. general journal එක narration එක ලියන්න ඕනේ. ඒක අපි මේක general journal එකටම තියෙන ගාණක් නෙවෙයි වුණාට narration එක අනිවාර්යයෙන්ම ලියන්න. මේක හොඳයි question එක මොනවා වුණත් ආයෙ මතක් කරගන්නනේ. general journal එක purchase journal එක sales journal එක ඒ ඔක්කොම ටික මතක් කරගන්න හොඳ question එකක්. හරි. ඉක්මනට වෙලාවත් යන හින්දා මම ඉක්මනට කතා කරනවා. හරි ඊට පස්සේ cash sales 7,500 sales හින්දා අපිට ඔන්න සල්ලි එනවා. 9th of October sales 7,500. අපිට හැබැයි අකමන්නේ sales account එක නම් ඕනේ වෙනවා. එහෙනම් අපි ගහමු. මොකද මට accounts ගහන්න බෑ ගොඩක් ඊට වඩා. බලමු මේක debit වෙනවා පුතේ අපිට cash එන හින්දා asset increase debit. මෙතන sales කියලා කියන්නේ income එකක්. income increase credit. මම පැත්තකින් ලියන්නේ මට මෙතනත් ඕනේ වෙන හින්දා. sales කියලා කියන්නේ income එකක්. income increase credit. හරි. income increase credit. 9th of October cash 7,500. හරි. හොඳයි. credit purchase from Saman. ඔන්න Saman credit purchase කරලා. ඒක යනවා මෙතනට පුතේ. හරි 11th of October supplier Saman 20,000 rupees. හරි 20,000 rupees. හරි. ඒක අපි දානවා. දැන් මෙතන දාපු එකත් අපි දානවා. මේකත් අපි වෙන වෙනම accounts වලට දාන්න ඕනේ පුතේ. මට කියන්න බැරුණා මේ වෙලාවේ.
මේක ජෙනරල් ජර්නල් එකේ අපි මේක මේ විදියට ලිව්වට ඔයාලා අනිවාර්යෙන්ම ෆර්නිචර් account එකක් ගහලා ඒකට 20000 ඩෙබිට් කරන්න ඕනේ ක්‍රෙඩිටර්ස් account එකක් ගහලා අනිවාර්යෙන්ම 20000 ක්‍රෙඩිට් කරන්න ඕනේ ඕංග මම ඒක කරන්නේ නැහැ ඔයාලා කරන්න අනිවාර්යෙන් හරි අපෝසරයා අනිවාර්යෙන් හොඳට අහගන්න ෆර්නිචර් account එක ගහලා ෆර්නිචර් account එකට ඩෙබිට් කරන්න ඕනේ මේ ඩේට් එකට ක්‍රෙඩිටර්ස් කියලා ක්‍රෙඩිටර්ස් account එකට මේක ක්‍රෙඩිට් කරන්න ඕනේ ෆර්නිචර් කියලා අනිවාර්යෙන්ම ක්‍රෙඩිට් කරන්න ඕනේ මතක තියාගන්න අනිවාර්යෙන්ම ඩෙබිට් කරද්දි ලියන්නේ ක්‍රෙඩිට් කරන account එකේ නම ක්‍රෙඩිට් කරද්දි ලියන්නේ ඩෙබිට් කරන account එකේ නමනේ කොහොම හරි ෆර්නිචර් account එක ඩෙබිට් කරලා ක්‍රෙඩිටර්ස් account එක ක්‍රෙඩිට් කරන්න අනිවාර්යයි හරි මතක තියාගන්න ඕනේ නම් පොඩියට මෙතන අදින්න පුළුවන් ඒක ඉෂුව එකක් නෑ නේද පුතේ මම මේක කොහොමම තියනවා හරි මොකද්ද හැම ජර්නල් එකක්ම නෑ නෑ ඒ කියන්නේ T accounts ඔයාලා ගහන්න එපා හරිද හැබැයි මෙහෙමයි මේ ඉක්වේෂන් එක පොඩ්ඩක් ලොකු වැඩිනේ එතකොට ඔයාලට T accounts නැතුව පුතේ ස්ට්‍රක්චර් එක ගහන්න ගියොත් පොඩි වෙලාවක් යනවා මම අර හැමදාම කියන වගේ හින්දා පුළුවන් තරම් දැන් මේක නම් කෑෂ් බුක් එක නම් T account ගහන්න මෙපා පුළුවන් තරමක් මේ එක account එකක් හරි ස්ට්‍රක්චර් එකක් ගහලා එතනින් ඉහළ T accounts ගහන්න මොකද හැම එකකටම ගහන්න ඕනේ මේකේ තියෙනවා මේ තියෙන්නේ කෙලින්ම post them into ledger accounts and balance them කියලා හරි prime entry books වල දාන්න දාලා ledgers වල දාලා balance කරන්න මේ හැම එකක්ම දාන්න ඕනේ හැම එකක්ම රෙකෝඩ් කරන්න ඕනේ හරි වැඩ ගොඩයි හරි ඔන්න ඉලෙක්ට්‍රිසිටි බිල් එක පේ කරනවා පුතේ ඊළඟට 12th of October electricity 2000 හරි electricity account then cash යන හින්දා electricity account මේ electricity එක 2000 credit වුණා electricity කියන්නේ expense එකක් නේ so expense increase debit expense increase debit මෙන්න 2000 debit වුණා හරි ඊළඟට credit sales to නිමල් හරි මේකනේ නිමල් ඔන්න නිමල්ට sales කරනවා කීයක්ද 15000 අපි ඒවා ටික දාන්න ඕනේ අන්තිමට so paid 5000 to සමන්ට pay කරනවා සමන්ගේ account එක මෙතන තියෙනවා සමන්ගේ account එක මෙතන තියෙනවා හරි ඒක අපි දාගෙන අපි ඒක දාමු තව ටිකකින් හරි සමන්ට pay කරනවානේ එතකොට සමන්ගේ account එක ඔන්න 5000 මේ වෙනවා දැන් මේකේ තියෙන විදිය දැන් සාමාන්‍යයෙන් පුතේ අපි කරන්නේ නම් purchase journal එකේ තියෙනවා අන්තිමට රෙකෝඩ් කරන්නේ ඒ වුණාට මෙතන මේ සමන්ගේ එක දාන්න සමන්ගේ account එක ගහන්න ඕනේ හැබැයි සමන්ගේ account එක ගහලා මේක දාන්න එපා ඉස්සෙල්ලාම මොකද මෙතන transaction එකක් තියෙනවා හරි මතක තියාගන්න මේක අපි debit කරේ නැහැ කොහාටවත් ඒක පොඩ්ඩක් ඉන්න ඉවසගෙන හරි මේ දැන් අපි කරන්නේ මේකේ total එක ගන්නවා 2000 last date එකට 31st of October debited to the purchase account අපි ඒක ලියනවා ඔයාලට මතක ඇති debited to the purchase account මෙතන 15000 credited to the sales account ඔන්න ඕක ලියනවා අපි අනිවාර්යෙන් ඒක ලියන්න ඕනේ හරි අනිවාර්යෙන්ම ලියන්න ඕනේ හරි මතක තියාගන්න හොඳයි දැන් අනිවාර්යයෙන් දැන් ඔන්න කරන්න ඕන දේ තමයි පුතේ මේ purchase account එකේ තියෙන total එක අපි debited to the purchase account ඔන්න debit කරන්න ඕනේ purchase account එකට කෙලින්ම දීලා තියෙනවනේ 31st of October සමන් කියලා ලියන්නත් පුළුවන් එක්කෙනෙක් ඉන්න හින්දා හැබැයි අපි purchase කරන්නේ creditors ලාගෙන්නේ ඒ හින්දා මෙතන creditors කියලා දැම්මත් කමක් නැහැ හරිද මෙතන ගොඩක් නැති හින්දා සමන් කියලා ලිව්වත් කමක් නැහැ අපි ගොඩක් නැති හින්දා සමන් කියලාම ලියමු එක්කෙනයි ඉන්නේ සමන් 20000 ඒ කරලා සමන්ගේ එක දැන් මෙතන purchase account එකට අපි debit කරා 5000 මේකද පුතේ නෑ සමන්ට 5000 නෑ මෙතින් සමන්ට පේ කරන ගානනේ තියෙන්නේ මෙතින් සමන්ට 5000 පේ කරනවා 5000යි
15,000නේ 5000යි. හරි. ඉන්න එක කරලා පෙන්නන්න. හරි. එතකොට දැන් ඔන්න සමන්ගේ account එකක් අපි හදන්න ඕනේ. අපි මෙතන ගහමු සමන්ගේ account එක. සමන්ගේ account සමන් account. හරි. purchase account එකට අපි කියන්නේ purchase account එකට debit කරා. මොකද ඒක ඇත්තටම purchase කරද්දී ඒක expense එකක්. මේක හැබැයි සමන්ගෙන් අපි credit basis ගන්නෙ. හරි. සමන්ගෙන් අපි credit basis තමයි purchase කරන්න පුතේ. සමන්ගෙන් credit basis purchase කරන නිසා සමන් කියලා කියන්නේ කවුද? සමන් කියන්නේ කවුද? අප business එකට මොකද්ද? සමන් කියන්නේ creditor කෙනෙක්. creditorsලා කියලා කියන්නේ business එකට මොකද්ද? ඉක්මනට කියන්න. ඉක්මනට අපි කතා කරලා ඉවර කරන්න. ඔව්. yes very good. සමන් කියලා කියන්නේ liability එකක්. liability increase credit. එතකොට අපි මෙතන date එක දාමු. අර date එක ගන්න 11th of October purchase කීයද 20,000 purchase 20,000 හරි ඔන්න එතන 20,000 කියලා දැම්මු දැන් මේ මතක තියාගන්න මේක අපි දැම්මේ නැහැනේ මම මේක පස්සේ දාන්න හිතුනේ මොකද මේක 11 වෙනිදා ඉස්සලා දාලා ඉන්න ඕනේ හරි දැන් අපි සමන්ට පේ කරා කියලා මම කිව්වනේ අන්තිම එක සමන්ට පේ කරා කිව්වන් පස්සේ පුතේ කැෂ් බුක් එක ක්‍රෙඩිට් වෙනවා මොකද ඇසෙට් ඩික්‍රීස් වෙන හින්දා සමන්ගේ ලයබිලිටි එකත් ඩික්‍රීස් වෙනවා ලයබිලිටි ඩික්‍රීස් ඩෙබිට් හරි ඒ හින්දා ඔන්න මේක දැම්මා කැෂ් 5,000 හරි ඊට පස්සේ මේක දාන්න ඕනනේ සේල්ස් ජර්නල් එකට කො සේල්ස් තිබ්බනේ අර තියෙන සේල්ස් ජර්නල් නිමල් කියලා එක්කෙනෙක් account මේක credited to the sales account credited to the sales account මොකද sales කියලා කියන්නේ income account එකක් income එක credit තමයි වෙන්නේ පුතේ credited to the sales account අපි දාමු 31st of October නිමල් 15,000 කියලා නිමල්ගේ account එකක් ගහලා නිමල් කියලා කියන්නේ debtor කෙනෙක් මොකද අපි යාට විකුණලානේ තියෙන්නේ sales account එකනේ අපි යාට විකුණලා නිමල් කියන්නේ debtor කෙනෙක් debtor කියලා කියන්නේ 15th of October sales 15,000 හරි sales 15,000 හරි මොකද නිමල් කියලා කියන්නේ පුතේ debtor කෙනෙක් ඔන්න 15,000 තමයි මේ sales කියලා තියෙන්නේ හරි මතක තියාගන්න 15,000 යන්න හරි ඔන්න ඒක හරි debtor කෙනෙක් හින්දා අපි ඒක debit කරා හරි දැන් මොකද කරන්න තියෙන්නේ මම එතකොට ඔන්න මතක තියාගන්න පුතේ ගැහුවේ නැත්තේ මෙන්න මේ accounts දෙක විතරයි අනිත් හැම එකක්ම ගහලා තියෙන්නේ මෙන්න මේ furniture account එක debit කරන එකයි creditors account එක credit කරන එකයි විතරයි කරලා නැත්තේ හරි ඒ හින්දා මතක තියාගන්න මේ ඒක කරන්න අපිට balance off කරන්න තියෙන්නේ මම cash book එක විතරක් balance off කරනවා අනිත් ඒවා ටික ඔයාලා balance off කරන්න මම මෙතන date එක පොඩ්ඩක් අයින් කරනවා cash book එකේ අනිවාර්යයෙන්ම debit side එක වැඩි වෙන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්ම debit side එක වැඩි 207,500 දැන් මෙතන තියෙන total එක බලන්න මෙතන තියෙන total එක කීයද 55,000 57,000 62,000 එතකොට 207,000 2,07,500න් අපි 62,000ක් 62,000 අපි අඩු කරන්න ඕන හරි 500යි 145,500 බලන්න ආවද කියලා මෙතන මේවා මෙතන ලියන්න එපා වැඩි පැත්ත ඇඩ් කරනවා අනිත් සයිඩ් එකට දානවා ඒකයි මෙතනයි අතර තියෙන ඩිෆරන්ස් එක මෙතනින් දානවා ඒ කියන්නේ අපි මෙතන හොයන්නේ මොකද්ද අපිට කෑෂ් කී කොච්චරක් හම්බුණාද කෑෂ් කොච්චරක් වියදම් වුණාද ඉතුරු ගාණ කීයද ඒක තමයි බලන්නේ හරි හොඳයි එතන ඔන්න මෙතන 31st of October balance carried down 1st of November balance brought forward 145,500 හරි ඔය විදිහට තමයි එන්නේ මේ ටික ඔයාලා බැලන්ස් කරගන්න පුතේ මේක බැලන්ස් කරන එක එච්චර දෙයක් නෙවෙයිනේ මේ ටික ඔයාලා බැලන්ස් කරගන්න මේ අනිවාර්යයෙන්ම මේ දෙක ඔන්න මතක තියාගන්න මම ආපහු සරයක් කියන්නේ ඒ accounts දෙක විතරයි අඩු ඒකත් ඇත්තටම ගහන්න තිබ්බ මෙතනින් කමක් නැහැ මේ දෙක ගහගන්න
අනිත් accounts එක ඔයාලා balance off කරගන්න අනිවාර්යෙන්ම. හරි? issue එකක් තියෙනවද? doubts තියෙනවද? මේක ඕනේද මම පොඩ්ඩක් අයින් වෙන්නම් ඕනනම් screenshot එකක් ගහ ගන්න පුළුවන්. screenshot එකක් ගහ ගන්න පුළුවන් ඕනේ නම්. doubts තියෙන අය පුතේ කියන්න. හරි. එහෙනම් අපිට තියෙනවා තව මේ පේපර් එකේ බැංක් account එක ගැන තියෙනවා ඊට පස්සේ මේ accounting errors ගැන තියෙනවා. ඒ දෙක තමයි මේ මේන්ම දෙකක් ඔය grade 10 වල තියෙන. බැංක් account එක නම් අපිට එච්චර වෙලාවක් යන්නේ නැහැ. මම මොකද අන්තිම පේපර් එකේදී ඔයාලට short note එකකුත් දුන්නා. ඒක නම් කරන්න ඕනේ ටක් ගාලා. ඒක ලොකු වෙලාවක් යන්නේ නැහැ. accounting errors තමයි පොඩි වෙලාවක් යන්නේ පුතේ. ඒක theory එක හොඳට බලා ගන්න. අපි එතකොට ඒ ගණන් ටික හදමු ප්‍රශ්නයක් නැහැ. හරි. හොඳයි. අපි එහෙම වුණොත් අදට පුතේ පන්තිය නවත්තනවා ක්ලාස් එක නවත්තනවා. හරි. ඉතින් මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි දෙයක් තිබ්බොත් මගේ නම්බර් එක තියෙනවා. ඕනෙලාක කතා කරන්න. හරි. හොඳයි. එහෙනම් අපෝසරයක් මම විශ් කරනවා හැමෝටම හොඳ අවුරුද්දක් වෙන්න කියලා. හරි. අපි ආයි ඊළඟ සතිය හම්බෙමු. හරි. එහෙනම් හැමෝටම good night. පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ වීක් එකේ අපෝසරයක් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. good night all. bye.